ආයුබෝවන් ගණන්කාරයෝ YouTube channel එක තුලින් අපි අද බලාපොරොත්තු වෙන්නේ අපොත් සාමාන්‍ය පෙළ 2000 වසරේ පළවෙනි ගණිත ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අත් වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා වසර 20ක ප්‍රශ්න පත්‍ර මේ සමග සාකච්ඡා කරන දවසකට එක ප්‍රශ්න පත්‍රය බැගින්. හොඳයි අපි බලමු මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් ගැටලු ටිකක්. 2000 වසරේදී පළවෙනි ප්‍රශ්නේ 4න් 3 5න් 4 3න් 2 යන භාග ආරෝහණ පටිපාටියෙන් ලියා දක්වන්න. දැන් මෙතන කියනවා ආරෝහණ පටිපාටිය. මොකද්ද මේ ආරෝහණ පටිපාටිය කියලා කියන්නේ? ආරෝහණ පටිපාටිය කියන්නේ වැඩි වෙන පිළිවෙල. ක්‍රමානුකූලව අඩුම එකේ සිට වැඩිම එක දක්වා පිළිවෙලක් සකස් කරන්න. දැන් අපිට දීලා තියෙන ප්‍රශ්නේ තමයි 3 බෙදීම 4 4 බෙදීම 5 2 බෙදීම 3. මෙන්න මේ භාග සංඛ්‍යා ආරෝහණ පටිපාටියෙන් සකස් කරන්නේ. එතකොට අපි කොහොමද ආරෝහණ පටිපාටියෙන් සකස් කරන්නේ? මෙතන තියෙනවා කොටස් දෙකක්. ලවය සහ හරය. එතකොට ලවය සහ හරය. මේකේ හරය තියෙන්නේ 4 5 3. මේව මතක තියාගන්න ක්‍රම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා හඳුන්වලා දෙනවා. දැනට අපි මේ විෂය කරුණු සාකච්ඡා කරමු. මේක 4න් පංගු 3ක් තියෙනවා, 5න් පංගු 4ක් තියෙනවා, 3න් පංගු 2ක් තියෙනවා. එතකොට මේ වෙනස් ඒවා තියාගෙන අපිට එකට සුළු කරන්න බෑ. ඒ නිසා අබයි තලයි කඩලයි මේ වගේ 4 5ක් එකට තියාගෙන අපිට එකට මිශ්‍ර කරන්න බෑ. ඒ නිසා මේවා එකම ප්‍රමාණයකට එකම විදිහකට අපි ලබා ගන්න ඕනේ. ඒ නිසා මේක අපි ගන්නවා කුඩාම පොදු ගුණාකාරය. මේක පිළිවෙලකට සකස් කරගන්න. 4 5 3. මොකද්ද කුඩාම පොදු ගුණාකාරය? මේවා එකක්වත් මේ 4 5 3 කියන ඒවා කිසිම සංඛ්‍යාවකින් බෙදෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේක පොදු ගුණාකාරය වෙන්නේ 4 5 20යි 20 වරක් 3 60යි. එතකොට මේ තියෙන භාග තුනම අපි 60න් පංගු විදියට සකස් කරගන්නවා. 60 බෙදීම 4 කියන්නේ 4 වරක් 15යි 15 වරක් 3 45යි. 4න් 3 කියන්නේ 60න් 45යි. අපි ඊළඟට ගත්තොත් 5න් 4 65න් බෙදුවොත් 5 වරක් 12 60යි. එහෙනම් 12 වරක් 4 48යි. අපි ඊළඟ භාගයට යමු 60 3ෙන් බෙදුවොත් 3 වරක් 20යි 20 වරක් 2 40යි. එහෙමනම් අපිට හරය ලැබිලා තියෙනවා 60 විදිහට ඔක්කොම 60න් පංගු. එහෙනම් අපි හරය අමතක කළා මේ ලවයේ තියෙන වටිනාකම වෙනස් වන ආකාරය බලමු. 45 48 40. එහෙනම් කුඩාම එක වෙන්නේ 40, ඊළඟ වෙන්නේ 45, ඊළඟට වෙන්නේ 48. එහෙනම් ආරෝහණ ක්‍රමයට වැඩි වෙන පිළිවෙලට නම් මුලින්ම එන්න ඕනේ අඩුම එක 3න් 2. ඊළඟට වැඩි එක වෙන්නේ 60න් 45. ඒ කියන්නේ 4න් 3. ඊළඟ එක වෙන්නේ වැඩිම එක 48 5න් 4. එහෙමනම් මේ ගැටලුවට විසඳුම 4න් 3 5න් 4 3න් 2 යන භාග සංඛ්‍යා ආරෝහණ පටිපාටියෙන් ලිව්වොත් 3න් 2 4න් 3 සහ 5න් 4. හරි. හොඳයි. අපි ඊළඟට බලනවා දෙවෙනි ප්‍රශ්නේ. සුළු කරන්න. x බෙදීම 3 ඍණ x බෙදීම 6. දැන් මේක තියෙන්නේ 3න් පංගු. දෙවෙනි ප්‍රකාශනයේ තියෙන්නේ 6න් පංගු. මේ 6න් පංගු 3න් පංගු එකට තියාගෙන මේක විසඳන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ඔක්කොම අපි 6න් පංගු වලට හදාගන්නවා. 6ට 3 වරක් 2යි 2x වලින් වැඩි වුණා 2x. 6ට 6 වරක් 1යි 1x වලින් වැඩි වුණා x. එහෙමනම් 2x ඍණ x කියන්නේ 2x වලින් x අඩු කරනවා. එකම જાතියක් අඩු කරන්න පුළුවන්. අඹ ගෙඩි දෙකකින් අඹ ගෙඩි එකක් අඩු කරනවා. එතකොට කොහොමද වෙන්නේ? 2x ඍණ x කියන්නේ x බෙදීම 6යි. එහෙමනම් මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ x බෙදීම 6යි. හොඳයි. අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. මෙහි දැක්වෙන අපේ රූපයක් දීලා තියෙනවා, ත්‍රිකෝණයක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය දැන් අපි ගණිතය ගත්තොත් ඒ ගණිතයේ විෂයේ බීජ ගණිතය කොටස් තියෙනවා, අංක ගණිතය කොටස් තියෙනවා, ඊට අමතරව ජ්‍යාමිතිය කොටස් තියෙනවා. සමහර කෙනෙක් මේ ජ්‍යාමිතිය කොටස් ටිකක් අමාරු විෂය කොටස් විදිහට සලකනවා. නමුත් ඇත්තටම හරියට මූලධර්ම තේරුම් ගත්තොත් මේ ජ්‍යාමිතිය කියන්නේ හරිම ලේසි, හරිම සරල විෂය කොටසක්. අපි බලමු මේ ගැටලුව. මෙහි දැක්වෙන ABC ත්‍රිකෝණයේ මෙන්න ABC කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා.
මෙහි දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AC සමානයි BC වේ. AC සමානයි BC වේ. AC පාදය BC පාදයට සමානයි. ඊළඟට කියනවා BC පාදය D තෙක් දික් කර ඇත. මේ BC පාදය දික් කරලා තියෙනවා D දක්වා. BAC කෝණයේ අංශක 40යි. නම් ACD කෝණයේ අගය සොයන්න. ACD කෝණයේ අගය. මෙන්න මේ කෝණයේ අගය හොයන්න ඕනේ. මේක ඇත්තටම මේ ජ්‍යාමිතියේ තියෙන ඉතාම සරල ප්‍රමේයක් ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. අපි දන්නවා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක් නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙමනම් මේ කෝණයේ අංශක 40ක් නම් ඒ කෝණයට සමානයි මේ කෝණයත් අංශක 40. මම දැන් ලකුණු කරනවා මෙතන අංශක 40ක් විදියට. දැන් අපෙන් අහන්නේ ACD කෝණයේ අගය. ACD කෝණයේ අගය. දැන් මේ කෝණයේ අගය අපි හොයන්නේ කොහොමද? ABC ත්‍රිකෝණයේ AC පාදය සහ BC පාදය සමානයි. එහෙමනම් ඒවට සම්මුඛ කෝණ සමාන වෙනවා. එතකොට මේ කෝණයේ අංශක 40 නම් මේ B ලක්ෂයේ කෝණයත් අංශක 40ක් වෙනවා. දැන් එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ABC ත්‍රිකෝණයේ BC පාදය දික් කරපුවම හැදෙන මේ බාහිර කෝණය වටිනාකම කොච්චරද කියලා. අතරම මොකද්ද මේ සම්බන්ධ තියෙන ප්‍රමේය? ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ නැත්නම් ප්‍රතිමුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙමනම් මෙන්න මේ කෝණය සමානයි මේ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ ACD කෝණය සමානයි. මේක අපිට අකුරෙන් ලියන්නත් පුළුවන්. BAC කෝණය ධන ABC කෝණය. එතකොට BAC කෝණය කියන්නේ කීයද? මොකද්ද? BAC අංශක 40යි. ධන ABC ඒකත් අංශක 40යි. එහෙමනම් ACD කෝණය කියන්නේ මොකක්ද? ඒකේ වටිනාකම අංශක 80යි. බොහොම සරලයි. හොඳයි අපි ඊළඟට බලමු 4 වෙනි ප්‍රශ්නේ දිහා. මෝටර රථයකට පෙට්‍රල් ලීටරයකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් දුර ගමන් කළ හැකියි. ඒ අනුව පෙට්‍රල් ලීටර් 18කින් මෙම රථයට ගමන් කළ හැකි දුර සොයන්න. දැන් පෙට්‍රල් ලීටරයකින් ගමන් කරන්න පුළුවන් කිලෝමීටර් 12යි. 1 ලීටරයකින් කිලෝමීටර් 12යි. එහෙනම් අනවා පෙට්‍රල් ලීටර් 18කින් එක පෙට්‍රල් ලීටරයකින් මෝටර රථයේ පෙට්‍රල් ලීටරයකින් සාමාන්‍ය කිලෝමීටර් 12ක් ගමන් කර හැකියි. ඒ කියන්නේ අපි පෙට්‍රල් ලීටරයකින් ගමන් කළ හැකි දුර කොච්චරද වෙන්නේ? කිලෝමීටර් 12යි. එහෙමනම් ලීටර් 18කින් ගමන් කළ හැකි දුර ලීටර් 18කින් ගමන් කළ හැකි දුර කිලෝමීටර් 1කින් 12 නම් 18කින් කොච්චරද? 1කින් 12 නම් 18කින් කොච්චරද? අච්චරට මෙච්චර නම් එච්චරට කොච්චරද? බොහොම සරලයි. මොකක්ද උත්තරේ? 12 8 96යි 12 1 12යි 12යි 9යි 21යි 216යි කිලෝමීටර්. එහෙමනම් මෝටර රථයට පෙට්‍රල් ලීටර් 18කින් ගමන් කළ හැකි දුර කිලෝමීටර් 216යි. ප්‍රශ්න අංක 5 සුළු කරන්න. 3න් 2 බෙදීම වරහන් ඇතුලේ භාගය වැඩි කිරීම 5න් 4. මේ වගේ ප්‍රකාශනයක් සුළු කිරීමේදී ඉස්සලාම සුළු කරන්නේ වරහන් සමානයි 3න් 2 බෙදීම. දැන් මේ වරහන් සුළු කරනකොට කොහොමද කරන්නේ? 1 බෙදීම 2 වැඩි කිරීම 4 බෙදීම 5. අපිට සමාන සංඛ්‍යා එකම ගානකින් බෙදන්න පුළුවන්. 4ට දෙවරක් 2යි. ඒ නිසා දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට උත්තරේ වෙන්නේ 3න් 2 බෙදීම 1 වරක් 2 2යි බෙදීම 1 වරක් 5 5යි. දැන් අපිට තියෙන්නේ බෙදීමක්. දැන් අපි බෙදීමක් සුළු කරන්නේ කොහොමද? මේක
සරලම ක්‍රමය තමයි බෙදීම වැඩි කිරීමක් බවට පත් කර ගැනීම. කොහොමද බෙදීම වැඩි කිරීමක් බවට පත් කරගන්නේ? භාග සංඛ්‍යාවක් නම් අපි උඩයට මාරු කරනවා. දැන් බලන්න මේක සමානයි 2 බෙදීම 3 බෙදීම මම වැඩි කිරීමක් කරනවා. එතකොට මොකද වෙන්නේ? 5 උඩට යනවා 2 යටට යනවා. එහෙනම් 2ට 2 කැපෙනවා. අවසාන ප්‍රතිඵලය 5 බෙදීම 3යි. දැන් අපිට මේක 5 බෙදීම 3යි කියලා කියන්න පුළුවන්. නමුත් මේක මේ 5 3 ඉලක්කමට වැඩි නිසා මේක වඩා හොඳයි. 3 වරක් 1 3යි ඉතුරුයි 2ක්. ඒක 3න් 2ක් විදිහට කියනවා. එහෙනම් මේකේ අවසාන ප්‍රතිඵලය අවසාන උත්තරය ලැබෙන්නේ 1යි 3න් 2යි. අපි ඊළඟට බලමු නැවතත් අපිට ජ්‍යාමිතිය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ අංකයේ ජ්‍යාමිතිය ගැටලුවක්. දී ඇති රූපයක් දීලා තියෙනවා. දී ඇති රූපේ AE සමාන්තරයි DC. DCB කෝණයේ සමච්ඡේදකය CA වෙයි. දැන් අතර මේ ගැටලුව හදාගන්නකොට ඉස්සලම ලියන එක අපිට දෙවනුව හරි කරන්න පුළුවන්. ගණන් කියවන ගමන් ඒ තොරතුරු ඒ දත්ත අපි ලකුණු කරගන්න ඕනේ. එතකොට තමයි මේක සුළු කරන්න පහසුම ක්‍රමයක් අපිට පේන්නේ. දී ඇති රූපේ AE සමාන්තරයි DC. අපි මේ රූපේ ලකුණු කරමු. මේ දීලා තියෙනවා රූපයක්. මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක්. ඊට පස්සේ මේකේ ABC කියලා ලක්ෂ ලකුණු කරලා තියෙනවා. මම අද රේඛා නම් සමහරට හරියටම සරල රේඛා නොවෙන්න පුළුවන්. නමුත් මේක සරල රේඛාවක්. D C A B E දක්වා දික් කරලා තියෙනවා. මේ කෝණය අංශක 50යි. හරි. දැන් බලන්න ගැටලුව දීලා තියෙන දත්ත ටික බලන්න. D ඇත රූපේ AE සමාන්තරයි DC වේ. AE සමාන්තරයි DC. ඒ රේඛා දෙක සමාන්තරයි. DCB කෝණයේ සමච්ඡේදකය CA වේ. DCB කෝණයේ සමච්ඡේදකය CA. එහෙමනම් අපි මේ කෝණයේ සමච්ඡේදකය දීලා තියෙනවා CA කියලා. ඊළඟට කියනවා CBE කෝණයේ අංශක 50ක් නම් x වලගේ සොයන්න. CBE කෝණයේ අංශක 50ක් නම් අපි ඉස්සෙල්ලත් ආවා මේ කාරණේම අපි ABC ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒක එක ප්‍රමේයයක්. අනික් කාරණේ තමයි සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. මේ සමාන්තර රේඛා දෙක AE සහ DC කියන සමාන්තර රේඛා දෙක මේ රේඛාවෙන් කැපෙනවා. ඒකෙන් හැදෙන ඒකාන්තර කෝණ කියන්නේ මෙන්න මේ ආකාරයට හැදෙන කෝණ. එතකොට මේ කෝණය අපිට x කියලා දීලා තියෙනවා නම් මෙන්න මේ කෝණයත් මොකද්ද වෙන්නේ? x. ඇයි? සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවෙන් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ. ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා ඉගෙනගත්තු ප්‍රමේයට අනුව අපි දැන් දන්නවා ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ DCB BCD කෝණය මේ රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේක x නම් මේකත් x. එහෙනම් අපි ඉස්සෙල්ලා කියපු ප්‍රමේයට අනුව ABC ත්‍රිකෝණයේ AB පාදය E දක්වා දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මොකද්ද මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව? අපි x වලින් ලකුණු කරලා තියෙනවා. මේකත් x මේකත් x. එහෙනම් අපිට එනවා x ධන x සමානයි 50යි. අංශක 50යි. එහෙමනම් 2x සමානයි x ධන x කියන්නේ 2x. අඹ ගෙඩියකට අඹ ගෙඩියක් එකතු වුණොත් අඹ ගෙඩි 2යි. x වලට x එකතු වුණොත් 2x. 2x සමානයි අංශක 50යි. එහෙමනම් x සමානයි මොකද්ද වෙන්නේ? මේ x එක්ක සම්බන්ධ වෙලා තියෙනවා 2. නිතරම වෙන්නේ මේක ඇත්තටම සරල සමීකරණයක්. සමීකරණයක් විසඳනකොට අඥාත පදය, නොදන්නා පදය තනි කරගන්නවා. එතකොට අපි මේ x තනි කරගන්න නම් 2 අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. 2 අනිත් පැත්තට ගියච්චාම මොකද වෙන්නේ? මේ පැත්තේ මේ 2 x එක තියෙන්නේ වැඩි කිරීමක් විදියට. එහෙමනම් අනිත් පැත්තට ගියොත් නිතරම වෙන්නේ ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? බෙදීමක් වෙනවා. එහෙමනම් මේ අංශක 50 2x අනිත් පැත්තට ගියාම 2 අනිත් පැත්තට ගියාම බෙදීම 2යි. එතකොට x සමානයි 50ට දෙවරක් 25යි. අංශක 25යි. අපිට ඕන නම් සමහර වෙලාවට අපි මෙහෙම කියනවා. දැන් මේ 2x කියන එක අනිත් පැත්තට ගෙනියනවා කියන්නේ නැතුව
මේකත් මේ පැත්තත් දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් බෙදනවා. එහෙම ගන්නත් පුළුවන්. නමුත් අපි මෙහෙම ගන්න එක බොහොම සරලයි. ඒ නිසා මම ගන්නවා මේ දෙක අනිත් පැත්තට ගෙනියනවා. ඒතකොට බෙදීමක් වෙනවා. 50 දෙකෙන් බෙදපුවාම අංශක 25යි. එහෙමනම් බොහොම සරලයි. ඒකට ලැබෙන උත්තරේ x වලගේ අංශක 25යි. මේවා ඇත්තටම මේ නිතර යෙදෙන ප්‍රමේයන්. හැම වෙලාවෙම මේ ගැටලු විභාගෙට නිතරම එනවා. ඒ නිසා මේවා දැන ගැනීම අත්‍යවශ්‍යයි. හොඳයි අපි ඊළඟට බලමු. අප සාමාන්‍ය පෙළ විභාගයේ 2000 වසර 7 වෙනි ප්‍රශ්නය. ගණිතය 1. ඒ ප්‍රශ්නේ දෙවරක් x ඍණ 1 ධන 3 සමානයි 5යි. දැන් මේක සරල සමීකරණයක්. x වල පළවෙනි බලයේ සමීකරණය. මේ සමීකරණය අපි කොහොමද විසඳන්නේ? මේකදී අපි කරන්න ඕනේ x තමයි අඥාතය, නොදන්න පදේ. ඒ නොදන්න පදේ තනි කරගෙන අනිත් පද ඔක්කොම සමාන ලකුණෙන් දකුණු පැත්තට ගෙනියන්න ඕනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකක්ද? මේ x තියෙන වරහණක් ඇතුලේ. එහෙමනම් ඉස්සෙල්ලාම අපි වරහණ ඉවත් කරගන්න ඕනේ. කොහොමද වරහණ ඉවත් කරගන්නේ? මේ දෙක කියන එක x වලටයි 1ටයි 2ටම පොදුයි. ඒ නිසා මේ වරහණ ඉවත් වෙනකොට දෙක x වලින් වැඩි වෙනවා. 2x මේ දෙක 1න් වැඩි වෙනවා. හරි. එතකොට දෙක x වලින් වැඩි වුණා 2x ධන දෙක ඍණ 1න් වැඩි වෙනවා. කීයද? ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි සමානයි ධන 3 සමානයි 5යි. දැන් එතකොට බලන්න 2x ඍණ 2යි ධන 3යි කියන්නේ ධන 1යි සමානයි 5යි. 2x සමානයි 5යි. මේ ධන 1 අනිත් පැත්තට ගියාම නිතරම වෙන්නේ අනිත් පැත්තට ගියාම තියෙන ස්වභාවයේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයට තමයි පත් වෙන්නේ. එහෙමනම් ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1ක් බවට පත් වෙනවා. එහෙනම් 2x සමානයි 5න් 1ක් 4යි. එහෙනම් x සමානයි කීයද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 2x තියෙන්නේ දෙක වැඩි කිරීම x තියෙන්නේ. එහෙනම් x විතරක් මෙතන තියාගෙන දෙක අනිත් පැත්තට ගියාම බෙදීමක් බවට පත් වෙන්නේ. එහෙමනම් x සමානයි 4 බෙදීම 2 සමානයි 2යි. එහෙනම් x වල උත්තරේ වෙන්නේ 2යි. හොඳ අපි සාකච්ඡා කරේ 7 වෙනි ප්‍රශ්නේ. අපි ඊළඟට ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයකට යනවා. පන්තියක සිටින පිරිමි ළමයි ගන්නත් ගැහැණු ළමයි ගන්නත් අතර අනුපාතය 3ට 1යි. අනුපාත සම්බන්ධ ගානක්. පන්තියේ ගැහැණු ළමයි 12ක් සිටී නම් සිසුන් මුළු ගණන කීයද? පන්තියේ ගැහැණු ළමයි 12ක් ඉන්නවා. එතකොට මේ ගැහැණු ළමයි ඉන්න ප්‍රමාණය අපිට 12ක් කියලා දීලා තියෙනවා. එහෙමනම් දැන් මම පිරිමි ගැහැණු අනුපාතය 3ට 1යි. බැරි වෙලාවත් මේ පන්තියේ ඉන්නේ ළමයි 4 දෙනා නම් ඒකෙන් 3 දෙනෙක් පිරිමි ළමයි එක්කෙනෙක් ගැහැණු ළමයි. එහෙමනම් එක ගැහැණු ළමයෙක් පන්තියේ ඉන්නවනම් එතන මුළු ළමයි සංඛ්‍යාව 4යි. එහෙමනම් ගැහැණු ළමයි 12ක් ඉන්නවනම් මුළු ළමයි සංඛ්‍යාව කොච්චරද? එහෙනම් අපි එක සැරේම ලියමු මුළු ළමයි සංඛ්‍යාව. සමානයි එක ගැහැණු ළමයෙක් ඉන්නවනම් පන්තියේ ළමයි 4 දෙනෙක් ඉන්නවා. එහෙමනම් ගැහැණු ළමයි 12ක් සිටිනවා නම් පන්තියේ ළමයි කොච්චරක් ඉන්නවද? මේක බොහොම සරල ක්‍රමයක්. අච්චරට මෙච්චර නම් එච්චරට කොච්චරද? එතකොට 1ට 4 නම් 12ට කීයද? 4 12 48යි. පන්තියේ ඉන්නවන මුළු ළමයි ගාන 48යි. අතර මෙතෙන්දී පන්තියේ ඉන්න මුළු ළමයි ගාන එක සැරේ ගන්න එක ලේසි. එහෙම නැත්නම් පිරිමි ළමයි ටික වෙනම හොයලා එකතු කරලා ගන්නවට වඩා එහෙමත් කරන්න පුළුවන්. නමුත් අපි එක සැරේම ගන්නවා ගැහැණු ළමයි එක්කෙනෙක් ඉන්නවනම් පන්තියේ මුළු ළමයි සංඛ්‍යාව 4යි. එහෙනම් ගැහැණු ළමයි 12ක් ඉන්නවනම් මුළු ළමයි සංඛ්‍යාව කීයද? අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඒකත් ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. කැපිටල් R සමානයි RS බෙදීම R ඍණ S නම් R වලට අගයක් දීලා තියෙනවා S වලට අගයක් දීලා තියෙනවා R වල අගය අහන්න. මේක ඇත්තටම කියනවා නම් මේ ඊටාම සරල ප්‍රශ්නයක්. අඥාත පද වලට දීලා තියෙන අගයන් ආදේශ කරන්න තියෙනවා. එකම දේ තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම ප්‍රශ්නේ අමාරු නැහැ. නමුත් මේ අකුරු දැක්කහම සමහර කෙනෙක් කලබල වෙනවා. මේවා සමහරට එච්චර පළපුරුදු නැති ගතියක් තියෙනවා. අපි හදලා බලමු. R සමානයි RS බෙදීම R ඍණ S. R සමානයි 12යි S සමානයි 8යි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ R වලගේ 12ක් විදියට ගන්නවා S වලගේ 8ක් විදියට ගන්නවා. අපි ආදේශ කරොත් එහෙම සරල ආදේශයක් තියෙන්නේ
R වල අගය 12යි. R වෙනුවට මම 12ක් ලියනවා. S වල අගය 8යි. S වෙනුවට 8ක් ලියනවා. බෙදීම R කියන්නේ 12යි ඍණ S කියන්නේ 8යි. හරි. එහෙනම් බලන්න මේ ප්‍රකාශනය කොහොමද සුළු කරගන්නේ? 12 වරක් 8 96. එහෙම නැත්නම් අපි මේක මෙහෙමම තියාගමු 12 වැඩි කිරීම 8. දැන් මම ඔහොමම තියාගන්නවා. 12න් 8ක් අඩු වෙනවා. කීයද? 4යි. සුළු කරන්න නැතුව තියාගත්තම අපිට ගොඩක් ලේසි. දැන් සුළු කරනකොට ඉරෙන් උඩ සහ ඉරෙන් යට ගුණිත ප්‍රකාශන නම් ඉරෙන් උඩ තියෙන්නේ අපිට සමාන පද කපලා දාන්න පුළුවන්. නැත්නම් බෙදන්න පුළුවන්. 4 වරක් 1යි 4 වරක් 2යි. එහෙමනම් ඉරෙන් යට තියෙන 1යි ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදුවා කියලා වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් 12 වරක් 2 24යි. එහෙනම් පිළිතුර වෙන්නේ 24යි. ඊටාම සරලයි. ඔන්න ඊළඟට අපි යනවා ටිකක් මෙතෙක් උඩ ප්‍රශ්නවලදී සාකච්ඡා නොකරපු විෂයකට තමයි අපි ඊළඟට යන්නේ. වෘත්තයක් සම්බන්ධ ගැටලුවක්. සමහර කෙනෙකුට වෘත්තයක් සම්බන්ධ ගැටලුවක් කියපුවම ටිකක් බය හිතෙනවා. මොකද ජ්‍යාමිතිය අග තියෙන පාඩම්. හැබැයි ඇත්තටම මේවා හරිම ලේසි. හරිම සරලයි. බලන්න දී ඇති රූපේ AB යනු වෘත්තයේ විස්කම්භයක. අපිට දීලා තියෙනවා AB කියන්නේ වෘත්තයේ විස්කම්භයක්. මොකද්ද විස්කම්භයක් කියලා කියන්නේ? විස්කම්භයක් කියන්නේ වෘත්තයක කේන්ද්‍රය හරහා යන රේඛාවක්. ඒ කියන්නේ විස්කම්භයේ දිග කියන්නේ අරය වගේ දෙගුණයක් වෙනවා. එහෙමනම් AB කියන එක අපිට විස්කම්භයක් කියලා දීලා තියෙනවා. අපි ලකුණු කරමු. AB කියන්නේ විස්කම්භයක්. AB යන විස්කම්භයක්. ABC කෝණය අංශක 40යි. ABC කෝණය අංශක 40යි. C කියලා ලක්ෂයක් දීලා තියෙනවා. ABC කෝණය අංශක 40යි. ABC කෝණය අංශක 40යි. BAC කෝණය අගය සොයන්න. දැන් බලන්න මේ වගේ ගැටලුවක් ආවොත් අපි කොහොමද මේ ගැටලුව විසඳන්නේ? මේක ඇත්තටම අපි කරන්න ඕනේ මෙහෙමයි. අපි ඇත්තට මේකේ දීලා තියෙන දත්ත මොනවද? මේක අපිට කියලා තියෙනවා AB කියලා කියන්නේ විස්කම්භයක් කියලා. ඇයි අපිට මේක විස්කම්භයක් කියලා කියන්නේ? ඒකේ මොන හරි ප්‍රයෝජනයක් ගන්න තමයි AB කියන්නේ විස්කම්භය කියලා කියන්නේ. දැන් එතකොට මේක ත්‍රිකෝණයක්. අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180යි. අපිට අහන්නේ මේ A වල තියෙන කෝණය ඒ කෝණේ වටිනාකම. එහෙමනම් ඉතුරු කෝණ දෙක හොයාගන්න පුළුවන් නම් අපිට ඉතාම ලේසියෙන් ඒ ගැටලුව විසඳන්න පුළුවන්. අපිට පුළුවන්කමක් තියනවද මෙන්න මේ C ලක්ෂයේ ඇතිවන කෝණය හොයන්න. විශේෂ සරල ප්‍රමේයක් තියෙනවා. වෘත්තයක විස්කම්භයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය ඍජු කෝණයක්. පොදු ප්‍රමේය වෙන්නේ මොකද්ද? වෘත්ත ඡාපයක් මගින් මේ AB මේකට කියන්නේ වෘත්ත ඡාපය කියලා හිතා. AB මේ පැත්තෙන් ගත්තත් වෘත්ත ඡාපයක්, මේ පැත්තෙන් ගත්තත් වෘත්ත ඡාපයක්. එහෙමනම් පොදු ප්‍රමේයක් තියෙනවා. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එතකොට මේ වෘත්ත ඡාපයේ මගින් මේ විස්කම්භය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියන්නේ මේ කෝණයමයි මෙතන. ඒ කියන්නේ තනිකර සරල රේඛාවක් වෙන්නේ 180යි. එහෙමනම් මේක පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මේක 180 නම් මේක මොකද්ද වෙන්න ඕනේ? 90. එහෙමනම් මේ කෝණය අංශක 90යි. අපි එහෙම නැතත් දැනගන්න ඕන විස්කම්භයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය අංශක 90 ඍජු කෝණය. දැන් එතකොට අපිට අහන්නේ BAC කෝණය අගය. BAC කෝණය අගය. මම ඊටාම සරලව හෙමින් පැහැදිලි කරන්න. BAC කෝණය අපි කොහොමද හොයාගන්නේ? දැන් අපි දන්නවා ABC ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව 180. එහෙනම් BAC කෝණය ධන B කෝණය මම එක සැරේම ලියන්නම්. මම මේ පේලිය එක සැරේම උත්තරේ ගන්න 40යි. ධන ACB කෝණය අංශක 90යි. මේ මම ලියලා තියෙන්නේ BAC කෝණය ධන ABC කෝණය 40යි ධන ACB කෝණය අංශක 90. එතකොට මේක මේ ත්‍රිකෝණයක තියෙන කෝණවල එකතුව. ත්‍රිකෝණයක තියෙන කෝණවල එකතුව කීයද? අංශක 180යි. එහෙනම් මේ ඔක්කොම එකතුව 180යි. දැන් බලන්න BAC කෝණය අපි දන්නේ නැහැ. අපි ඒක හොයන්න යනවා. ධන 40යි 90යි කීයද?
130යි. 130යි අංශක 130යි සමාන 180යි. එහෙමනම් BAC කෝණය සමානයි මේ ධන 130 අනිත් පැත්තට ගෙනියනවා. මොකද වෙන්නේ? ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1ක් වෙනවා. එහෙමනම් 180 ඍණ 130. 180න් 130ක් අඩු වෙච්චාම 50යි. එහෙනම් BAC කෝණය සමානයි 50යි. මේක තමයි උත්තරේ. සාමාන්‍ය නිතරම ගණන් වලට යෙදෙන ප්‍රමේයක්. ඊටාම සරලයි, ඊටාම පහසුයි. දැන් අපි ඊළඟ ප්‍රශ්නය අපිට එකතු කිරීමක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් 10 පාද වලින් එකතු කරන එක නම් බොහොම ලේසි. අපි කවුරුත් එක දන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ 10 පාද වලින් එකතු කරන්නේ නෙමෙයි. මේක දීලා තියෙන්නේ දෙකේ පාද වලින් එකතු කරන්න. මේ 11 වෙනි ප්‍රශ්නේ. 1.11 1.11 මේක දෙකේ පාදේ. ඒක එකතු කරන්න කියනවා 1.11 ඒකත් දෙකේ පාදේ. එහෙනම් දෙකේ පාදයෙන් තියෙන ඒවා අපි කොහොමද එකතු කරන්නේ? 1.0යි එකතු වුණාම 1යි. ඒක කිසි ගැටලුවක් නැහැ. සරලයි. 1 එකතු කරපුවාම කීයද? 1 එකතු කරපුවාම 2යි. හැබැයි 2 කියන එක දෙකේ පාදෙන් ගන්නකොට අපිට කියන්න බෑ. අපි 10 පාදෙන් ගන්නකොට 10 කියලා එකක් කියන්න බෑ වගේ. 1 එකතු කරපුවාම 2යි. එහෙමනම් මේ 2 අපි ඊළඟ මට්ටමට ගන්නවා. මේ 2 ඊළඟ මට්ටමට ගත්තාම 1ක් වෙනවා. හැබැයි මෙතන ඉතුරු වෙන්නේ බිඳුවයි. එහෙමනම් මෙතන මේ පැත්තට ගත්තාම 1ක් වෙනවා. මෙතන බිඳු තියෙන නිසා එකතු වෙන දෙයක් නැහැ. 1යි. දැන් මෙතන 1 ගන්නවා. 1 එකතු කීයද? 2යි. එහෙනම් 2ක් තියන්න බෑ. ඒ නිසා මේ 2 අනික් ස්ථානයට ගන්න ඕන. ඊතර ගන්නකොට මෙතන ඉතුරු වෙන්නේ බිඳුවයි. මේ 2 අනිත් පැත්තට ගියාම 1ක් වෙනවා. එහෙනම් අවසාන පිළිතුර 1.1. ඊළඟ ප්‍රශ්නේ නම් අංක 12. මම හිතන ඉතාම සරල ප්‍රශ්නයක්. 0.7 ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න. ඕනම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරන්න කියන්නේ ප්‍රතිශතය කියන්නේ මොකද්ද? ප්‍රතිශතය කියන්නේ 100ට ගන්න. ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරනවා කියන්නේ දැන් 3ක් ප්‍රතිශතයක් විදිහට 100 ගණක් විදිහට කිව්වොත් කීයද? අපි ඒක 100ෙන් වැඩි කරනවා. දැන් මේ වගේ අපිට මෙතන දීලා තියෙන්නේ 0.7 ප්‍රතිශතයක් නම් 100ට ගණක් විදිහට බලනවා නම් මේ එකකට මේ ප්‍රමාණය අපිට දීලා තියෙන්නේ. එහෙනම් 100කට බලන්න 100ෙන් වැඩි කරනවා. එහෙනම් 100ෙන් වැඩි කරපුවාම කොහොමද වැඩි කරන්නේ? මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. දැන් මේ සංඛ්‍යාවක් 10න් වැඩි කරන එක 100න් වැඩි කරන එක 1000න් වැඩි කරන එක මේ ඊටාම සරලයි. මේ තියෙන බිඳු ගානට එහා පැත්තට බිඳු ගානක් එකතු වෙනවා. එහෙම නැත්නම් දශම ස්ථාන තියෙනවා නම් 100න් වැඩි කරනවා කියන්නේ මේ බිඳු දෙකට ගැලපෙන දශම ස්ථාන දෙකක් ඉදිරියට යනවා. එතකොට මේ දශම ස්ථානයේ මෙතෙන්ට යනවා මේ දශම ස්ථානයේ මෙතෙන්ට යනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 7යි. එහෙමනම් 7යි උත්තරේ. හැබැයි ප්‍රතිශතයක් නිසා ප්‍රතිශතය අපි ප්‍රතිශත ලකුණ දාන්න ඕනේ. 100ට ගානක් කියන ප්‍රතිශත ලකුණ. ඒ ලකුණ අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඊටාම සරලයි. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. හොඳයි ඊළඟට 13 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. 13 වෙනි ප්‍රශ්නය ආදේශ කිරීමක්. අපි ඉස්සෙල්ලා දැන් ආදේශ කරන ගැටුවක් කරලා තියෙන නිසා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ දත්ත වටිනාකම් වලින් දීලා නැහැ. උත්තරයක් සුළු කරන්න කියලා තියෙන්නේ v සමානයි u ධන at නම් v සමානයි u ධන at සූත්‍රයේ a උක්ත කරන්න. උක්ත කරන්න කියන්නේ මොකක්ද? උක්ත කරන්න කියන්නේ ඒ වල අගය හොයන්න කියන එක. ඒ කියන්නේ උක්ත කරන්න. ඒ තනියම පැත්තකට අරගෙන ඒ වල වටිනාකම දෙන්න කියන එක. එහෙමනම් v සමානයි u ධන at. අපි හොයන්න ඕනේ ඒ වලගේ. එහෙමනම් ඒ වලගේ හොයන්න නම් මොකද කරන්න ඕනේ? ඒ විතරක් එක පැත්තක තියාගෙන අනික අය ඔක්කොම අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට එහෙමනම් ඉස්සලාම ගෙනියන්න වෙන්නේ u. එතකොට මේ ඒක තියෙන ප්‍රකාශනයේ u කොහොමද තියෙන්නේ? එකතුවක් විදියට. එහෙමනම් අනිත් පැත්තට ගියොත් නිතරම වෙන්නේ ඒ තියෙන එකේ විරුද්ධ දේ. එහෙනම් එකතුව අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? අඩු කිරීමක්, අන්තරයක්. එහෙමනම් මේක u අනිත් පැත්තට අරගෙන ධන u මෙහාට ගිච්චාම ඍණ u කියලා කියන්න පුළුවන්. ඔක සමානයි at. දැන් ඇත්තටම අපි ඒ වලගේ හොයන්න නම් t මෙහාට ගේන්න ඕනේ. t මෙහාට ගෙනාවොත් මොකද වෙන්නේ? මේ at එක තියෙන්නේ මොකක් විදියටද? වැඩි කිරීමක් විදියට. ගුණිතයක් විදියට. අපි සාමාන්‍යයෙන් මේ අකුරු ලියනකොට මැද්දට වැඩි කිරීම දාන්නේ නැහැ.
එමනම් t කියන එක ගුණිතයක් විදිහට නම් තියෙන්නේ. අනිත් පැත්තට ගියාම මේක බෙදීමක් බවට පත් වෙනවා. හැබැයි මේ බෙදෙන අගය මේ දෙකටම පොදුයි. ඒ නිසා අපි මේක ලියනවා v ඍණ u මේ සම්පූර්ණ එක බෙදීම t තමයි a කියන්නේ. සාමාන්‍යයෙන් අපි a කියන එක මුලින් තමයි ලියන්නේ. ඒ නිසා අපිට මෙහෙම තියන්නත් පුළුවන්. නමුත් එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් a සමානයි v ඍණ u බෙදීම t. ඒ කියන්නේ මේ ප්‍රකාශනයම අපි ලියනවා a සමානයි v ඍණ u බෙදීම t. ඊටම සරලයි. 14 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේක ඇත්තටම ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ප්‍රස්ථාර සටහනක් අපිට දීලා තියෙනවා. සරල රේඛාවක් ප්‍රස්ථාරක නිරූපණය. ඒ නිරූපණය කරලා තියෙන ආකාරය රූපේ දක්වා ඇති AB සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c. ඕනෑම සරල සමීකරණයක් y සමානයි mx ධන c ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපි y සමානයි mx ධන c ආකාරයට මොනවා හරි ප්‍රකාශනයක් ඉදිරිපත් කරොත් m කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. ඒ කියන්නේ මේ රේඛාව x අක්ෂයක එක හදන ආනතිය කොච්චරක්ද කියලා දක්වන්න. ඇත්තට මේ ආනතිය ටැන්ජන් අගේ අපිට ලැබෙන්නේ මේ x අක්ෂයත් එක්ක මේ රේඛාව මොන විදිහේ කෝණයක් පෙන්වනවද කොච්චර ආනතියක් පෙන්වනවද කියන එක තමයි මේක කියන්නේ. දැන් උදාහරණ වශයෙන් අපි ගත්තොත් එහෙම y සමානයි 3x ධන 5. එහෙමනම් මේ සමීකරණය මොකද්ද? අනුක්‍රමණය m කියන්නේ 3යි. අන්තක්ඛණ්ඩයේ c කියන්නේ 5යි. ඒක නා ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක්. මේක y අක්ෂය කියන්නේ මේ උඩට තියෙන අක්ෂය, මේක x අක්ෂය, මේ බිඳුව ලක්ෂය. එතකොට මේක අපි ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් අපි කියමු මේ y සමානයි 3x ධන 5 කියලා. එහෙමනම් 3x ධන 5 මේ ධන 5 කියන්නේ අන්තක්ඛණ්ඩය. මෙන්න මේ උස. මේ 3 කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ උස බෙදීම මේ දුර. ඒක තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ ගැටලුවෙන් අපෙන් අහන්නේ. මේ ගැටලුව අහන්නේ රූපේ පෙන්වා ඇති AB රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට දක්වූ විට c හි අගය සොයන්න. අපිට දීලා තියෙන ප්‍රස්ථාරයක් පොඩක් අරගෙන බලමු. මොන වගේ ප්‍රස්ථාරයක්ද අපිට දීලා තියෙන්නේ කියලා. y අක්ෂය දීලා තියෙනවා. x අක්ෂය දීලා තියෙනවා. a අක්ෂය දීලා තියෙනවා. මෙතන ඍණ 2 බිඳුව. ඊළඟට b අක්ෂය දීලා තියෙනවා බිඳුව 4. දැන් මෙතෙන්දි දැනගත යුතු කාරණයක් තියෙනවා. ලක්ෂයක් ප්‍රස්ථාරයක මේ විදිහට ඛණ්ඩාංක අපි මේවට කියන්නේ ඛණ්ඩාංක කියලා. ඍණ 2 සහ බිඳුව. බිඳුව සහ 4 මේ ඛණ්ඩාංක. ඛණ්ඩාංක අසුරෙන් අපි කොහොමද ලක්ෂයක් පෙන්නන්නේ? මේ ඍණ 2 සහ බිඳුව කියන එකේ අදහස මොකද්ද? a ලක්ෂයේ x ඛණ්ඩාංකයේ ඍණ 2යි. ඒ කියන්නේ ඍණ පැත්තට 2යි. ඒ වගේම y ඛණ්ඩාංකයේ බිඳුවයි. y ඛණ්ඩාංකයේ බිඳුවයි කියන්නේ ඒ කියන්නේ මේ y ඛණ්ඩාංකයේ මෙහාට ගියොත් ධනාගයක් ගන්නවා. y ඛණ්ඩාංකයේ පහළට ගියොත් එහෙම ඍණාගයක් ගන්නවා. බිඳුවයි කියලා කිව්වොත් මේ මට්ටමේමයි x අක්ෂය මතමයි. හරි? එතකොට ඒ වගේ b ලක්ෂයේ බිඳුවයි 4යි. මොකද මේ බිඳුවයි 4යි කියලා කියන්නේ? මුලින් මේන්නේ x ඛණ්ඩාංකය. x ඛණ්ඩාංකයේ බිඳුවයි. ඒ කියන්නේ x වලගේ බිඳුවයි y ඛණ්ඩාංකය 4යි. y ඛණ්ඩාංකයේ මේ y අක්ෂයනේ. y අක්ෂයේ කොච්චරක් උසකට ගිහිල්ලා තියෙනවද? එහෙමනම් මේක අපෙන් අහන්නේ මොකද්ද? y සමාන mx ධන c ආකාර ප්‍රස්ථාර දක්වනවා c වලගේ අහන්නේ. c කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? මේ රේඛාව y අක්ෂය කැපෙන තැනට මේ මූල අක්ෂයේ ඉඳලා තියෙන දුර. මොකද්ද මේ මූල අක්ෂයේ ඉඳලා තියෙන දුර? මෙතන තියෙන දුර කියන්නේ මේ ඛණ්ඩාංකයෙන් දැක්වෙන උස. මේකේ y ඛණ්ඩාංකය කීයද? 4යි. එහෙනම් මේ උස වෙන්නේ 4යි. එහෙනම් මේක බැලුව බැලමට මේ ගැන දන්න කෙනෙකුට කෙලින්ම උත්තරය දෙන්න පුළුවන් එක සැරේම මේ රේඛාව y සමාන mx ධන c ආකාරයට දක්වනවා නම් මේකේ අන්තක්ඛණ්ඩයේ c කියන්නේ මොකද්ද? 4යි. එහෙනම් උත්තරේ අන්තක්ඛණ්ඩය c සමානයි 4යි. ටිකක් සමහර වෙලාවට මේ ප්‍රස්ථාරක නිරූපණය ටිකක් පැටලෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගත්තට පස්සේ හරිම ලේසියි. අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න එක විතරයි තියෙන්නේ. මොකද සමහර කෙනෙක් පටලවා ගන්න නිසායි මම වඩා පැහැදිලි කරන්නේ. පළවෙනි ප්‍රශ්නය කරනකොට සමහර විට කෙනෙකුට
ටිකක් නොතේරෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න දෙක තුනක් එක විදිහේ වෙනකොට මේක බොහොම සරල විෂය කොටසක් කියලා ඔබට තේරෙයි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. රුපියල් ලක්ෂ 8කට ඇස්තමේන්තු කරන ලද නිවසක් සඳහා ගිනි රක්ෂණ ආවරණයක් ලබා ගන්නා අයෙකු එම මුදලින් 100ට භාගයක වාර්ෂික වාරිකයක් ගෙවිය යුතු වෙයි. එම වාරිකය කොච්චරද? ගණනය කරන්න. දැන් ඇත්තටම මෙතන කියන්නේ වාරිකය මොකක්ද කියලා. මම එක සැරේම ගන්නම් වාරිකය මොකක්ද කියලා. හරි. මේකේ වටිනාකම දීලා තියෙනවා ලක්ෂ 8යි කියලා. එහෙනම් මෙච්චර ප්‍රමාණයකට 100ට භාගයක් තමයි වාරිකය. එහෙමනම් ඒ මුදල කොච්චරද? මේකෙන් 100ට භාගයයි. ලක්ෂ 8න් භාගය. සාමාන්‍ය අල්නයනක් කියන්නේ වැඩි කිරීමක්. එහෙනම් ලක්ෂ 8න් 100ට භාගයයි. මෙතන කියලා තියෙන මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙතන තියෙන නිකම්ම භාගය නෙවෙයි 100ට භාගය. ප්‍රතිශත ලකුණක් තියෙනවා. එහෙමනම් 100ට භාගයක් කියලා තමයි අපි සුළු කරන්න ඕනේ. එහෙමනම් බලන්න මොකද්ද වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මේ වගේ සුළු කිරීමක් කරනකොට ඕන කෙනෙක් දන්නවා මොකද්ද ක්‍රමේ. අපිට මේ බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කපලා දාන්න පුළුවන්. මේ බිංදු දෙකක් මේ බිංදු දෙකට කපනවා. එතකොට එහෙනම් 8000 වැඩි කිරීම ඉරෙන් උඩ භාගයක් තියෙන්නේ. මම මේක මේ විදිහට ලියනවා. වෙනසක් නැහැ. දැන් හරිම සරලයි. මේ දෙකෙන් මේ 8000 බෙදන්න පුළුවන්. 8ට දෙවරක් 4යි බිංදුවයි බිංදුවයි බිංදුවයි. එකෙන් වැඩි කළා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ මේක දීලා තියෙන්නේ රුපියල් ලක්ෂ 8ක් කියලා. එහෙනම් මේ උත්තරේ වෙන්නේ රුපියල් වලින් මේ මුදල් ප්‍රමාණය. එහෙනම් වාරිකය වෙන්නේ රුපියල් 4000යි. දැන් අපි මේ වෙනකොට 2000 වසරේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් සාකච්ඡා කරලා තියෙනවා. මම හිතන්නේ පැය භාගයකට අඩු කාලයක් ගත වෙලා තියෙන්නේ. අපි ඒක පැහැදිලි කිරීමකුත් එක්ක. නමුත් ඔබ මේක පුරුදු වුණාට පස්සේ තනියම ගණන් හදනකොට බොහොම කෙටි කාලෙකින් මේවා කරන්න පුළුවන් වෙයි. දැන් අපි ප්‍රශ්න 15ක් කරලා පොඩි මහන්සියකුත් තියෙන නිසා මම ඔයගලන්ට කැමති පොඩි ගණිත ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඊළඟ 16 වෙනි ගණන්ට යන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ මාව මං හිතන්නේ අද තමයි පළවෙනි වතාවට දකින්න ඇත්තේ. නැත්නම් මේ වගේ පන්තියකදී ඔබ ඉගෙන ගන්න යන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒ වගේ එක ගුරුවරයෙක් අලුත් ගුරුවරයෙක් දවසක් පන්තියකට ආවා. ළමයි බලාපොරොත්තු වෙ ඉන්නවා දැන් අලුත් ගුරුවරයා කොහොමද කියලා. ගුරුවරයා පන්තියට ඇවිල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ගුරුවරයා අහනවා පොඩි ප්‍රශ්නයක්. මොකද්ද? ළමයි මම ගිය අවුරුද්දේ ගත්ත අලුත් කාර් එකක්. ඒක දැනට මම කිලෝමීටර 1750ක් විතර වගේ දුවලා තියෙනවා. කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන්ද මගේ වයස කීයද කියලා? දැන් පන්තිය සිසාරා බලනෝ එක එක්කෙනාගේ මූණ බලනෝ එක ළමයෙක් අත උස්සනවා. දැන් ගුරුතුමාට හරි පුදුමයි කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ කියලා. හරි. ගුරුතුමා කතා කරලා අහනවා මොකද්ද ඔය ළමයාගේ නම? සර් මගේ නම ගුණපාල. හරි. හොඳයි එහෙනම් ගුණපාල කියන්න බලන්න මොකද්ද උත්තරේ? මම ඔබිනුත් අහන ওই ප්‍රශ්නය. මොකද්ද උත්තරේ? මේ ඊතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පස්සේ මම ඔබට උත්තරේ කියන්න. ඒ අතරේ ඔබ උත්සාහ කරලා බලන්න අර කියපු සම්බන්ධතාවත් එක්ක අලුත් වාහනය ගැනීම සහ දුවපු කිලෝමීටර් සංඛ්‍යාවත් එක්ක ගුරුතුමාගේ වයස කොහොමද ඔබ නිර්ණය කරන්නේ කියලා. හරි. හොඳයි. එහෙමනම් අපි ඊළඟට ඒ ගැන සිතන අතරෙම ඊළඟ ප්‍රශ්න ටිකට අපි යනවා. ඊළඟ ප්‍රශ්නය 16 වෙනි ප්‍රශ්නය. එක්තරා මාසයකදී කුමාර් මහතා ඔහුගේ වැටුප වියදම් කළ ආකාරය වට ප්‍රස්ථාරයකින් දක්වයි. දැන් මේ සංඛ්‍යානේ තියෙන විශේෂ ප්‍රස්ථාරයක් අපි විවිධ දත්ත විවිධ ආකාරවල ඉදිරිපත් කරනවා. මේ වට ප්‍රස්ථාරය කියන්නේ විවිධ තොරතුරු රවුමක් ආකාරයකට දක්වන එක. කුමාර් ඉතිරි කළ මුදල ඔහු ආහාර සඳහා වියදම් කළ මුදලෙන් කවර භාගයක්ද? දැන් අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරයේ ඇත්තට මේක වට ප්‍රස්ථාරයක්. මේ වගේ වෘත්තයකින් තමයි මේ තොරතුරු සම්පූර්ණයෙන් දක්වන්නේ. මේක දාලා තියෙනවා මෙන්න මේ විදිහට. අංශ ගන්න දාලා තියෙන නිසා හරියටම 100%ක්ම නිවැරදිව අඳුන් නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මේ දීලා තියෙන තොරතුරු ටික කොහොමද කියලා.
කුමාර වියදම් කරපු ආකාරය දීලා තිනවා ආහාර සඳහා. ආහාර සඳහා වියදම් කර ප්‍රමාණය වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා අංශක 144ක්. අංශක 144ක කෝණයකට අනුව ප්‍රමාණයක් ආහාර සඳහා වියදම් කරලා තියෙනවා. ඇඳුම් සඳහා අංශක 40යි. ඇඳුම් සඳහා අංශක 40ක්. ඊළඟට ගෙවල් කුලී සඳහා අංශක 72ක්. ගෙවල් කුලී අංශක 72යි. ඊළඟට ඉතිරි කිරීම සඳහා ඔහු ඉතුරු කරලක් තියෙනවා. අපි වගේ නෙමෙයි. පොඩි මුදලක් ඉතුරු කරනවා. අපි නම් ආදායමට වඩා සමහර වියදම් කරන්න බලනව නේද? හොඳයි. එහෙමනම් ඉතිරි කරපු මුදල අංශක 24යි. ඉතිරි කිරීම. කිරීම අංශක 24යි. ඊළඟට ගමනාගමන අංශක 35යි. අංශක 35ක් වෙන් වෙනවා ගමනාගමන. අවසාන වශයෙන් වෙනත් වියදම් තියෙනවා. මොනවද කියලා නැහැ. අපි දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි ඒකට අංශක 45ක් වෙන් වෙලා තියෙනවා. වෙනත්. වටප්‍රස්ථාරයේ බලපුවාම තේරෙනවා මෙයාගේ 144ක් ආහාර සඳහා වෙන් කරලා තියෙනවා. වැඩිම ගන්න හොඳට කාලා තියෙනවා නේද? ඔව් හරි. අපි වගේම තමයි. කන්න බොන තමයි වැඩි හරියක් වියදම් කරන්නේ. හොඳයි දැන් මෙතන අපෙන් අහන්නේ කුමාර ඉතිරි කළ මුදල. මේ ඉතිරි කළ මුදල මෙන්න මේක. අංශක 24ක් නිරූපණය වෙන මේ කොටස ඔහු ආහාර සඳහා වියදම් කළ මුදලෙන් කවර භාගයක්ද? ඔහු කන්න වියදම් කළ මුදලෙන් කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවද? එතකොට අපි කොහොමද මේක ගන්නෙ? දැන් ඇත්තටම මේ එක එකට වියදම් කරපු ප්‍රමාණ අපිට අංශක වලින් දීලා තියෙනවා. එහෙනම් මේ අතර අපෙන් අහන්නේ කවර භාගයක්ද කියලා අනුපාතයක්. එහෙමනම් අහන්නේ ඉතිරි කර මුදල ආහාර සඳහා වියදම් කළ මුදලින් කවර භාගයක්ද? එහෙනම් ඉතිරි කළ මුදල බෙදීම ආහාර සඳහා වියදම් කළ මුදල. අපෙන් අහන්නේ ඉතිරි කළ මුදල ආහාර සඳහා වියදම් කළ මුදලට දක්වන අනුපාතය. හැබැයි මෙතන දත්ත අපිට දීලා නැහැ. රුපියල් කොච්චරද කියලා දීලා නැහැ. හැබැයි ඒවට වියදම් කරපු මුදල් ප්‍රමාණය කෝණයක් මගින් දීලා තියෙනවා. එහෙමනම් අපි බලන්නේ මේ වියදම් කරපු අනුපාතය කියන්නේ ඒ කෝණ අතර තියෙන අනුපාතය. එතකොට බලන්න ආහාර සඳහා අපිට වෙන් කරන කෝණය අංශක 144යි. ඉතිරි කිරීම සඳහා අංශක 24යි. එහෙනම් ඉතිරි කිරීම සඳහා අංශක 24යි ආහාර සඳහා 144යි. එහෙනම් මේ අනුපාතය වෙන්නේ ඉතිරි කර මුදල සහ ආහාර සඳහා වැය කළ මුදල අතර අනුපාතය 24 බෙදීම 144යි. අංශක සංඛ්‍යාවක් අංශක සංඛ්‍යාවෙන් බෙදෙන්නේ. ඒ නිසා අනුපාතයකට අතර මේක ලැබෙන්නේ නැහැ. මේක අපි බෙදුවොත් මොකද්ද ලැබෙන්නේ? අපි 12න් බෙදුවොත් බලමුට පේනවා මේක 12න් බෙදන්න පුළුවන්. 12 2 24යි. 12 12 144යි. එහෙනම් දෙක බෙදීම 12 කියන දෙවරක් 6 12යි. දෙකට දෙවරක් 1යි 6යි. එහෙමනම් උත්තරේ වෙන්නේ 6න් 1යි. ඔහු ඉතිරි කිරීම සඳහා වියදම් කරලා තියෙනවා. ඉතිරි කිරීම සඳහා වෙන් කරලා තියෙනවා ආහාර සඳහා වියදම් කරපු මුදලෙන් 6න් 1යි. 17 වෙනි ප්‍රශ්නේ රූපයේ දක්වන ABCD වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? මොනවා හරි චතුරස්‍රයක් තියෙනවා. ඒකේ ශීර්ෂ 4 වෘත්තයක පරිධිය මත තියෙනවා. ඒ වෘත්ත චතුරස්‍රය අපිට දීලා තියෙන්නේ කොහොමද? ABCD යන ආදි වශයෙන් ABCD ඊළඟට කියනවා AD පාදයේ E තෙක් දික් කර ඇත. AD පාදයේ E තෙක් දික් කර ඇත. AD පාදයේ E දක්වා දික් කරලා තියෙනවා. CDE කෝණයට සමාන කෝණයක් නම් කරන්න. CDE අපි D ලක්ෂය මෙතන යම් කරමු. CDE මෙන්න මේ කෝණයට සමාන කෝණයක්. මේකේ මොකද්ද කියන ලක්ෂණය? සාමාන්‍ය වෘත්ත චතුරස්‍රයක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. පාදය වෘත්ත චතුරස්‍රයක අර ත්‍රිකෝණයක් වගේ නෙමෙයි. ත්‍රිකෝණයක නම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. දැන් මෙතෙන්දී වෘත්ත චතුරස්‍රයක
පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙමනම් මෙන්න මේ CDE කෝණයට සමාන කෝණය මොකද්ද? ABC කෝණය. CDE කෝණය මේ කාක්වාදේ වගේ ලකුණු අපි කෝණයට සඳහන් කරන්නේ සමානයි ABC කෝණය. මේක තමයි අපෙන් අහන ප්‍රශ්න. ඊළඟට බලන්න 18 වෙනි ප්‍රශ්නේ. ඒක වෙනස් ප්‍රශ්නයක් ඊළඟට තියෙන්නේ. අංග ගණිතය සම්බන්ධ ප්‍රශ්නයක්. පළතුරු වෙලෙන්දෙක් දොඩංගෙඩි දුසිමක් රුපියල් 96කට ගෙන දොඩංගෙඩි දුසිමක් ගන්නවා. ඒ කියන්නේ දොඩංගෙඩි 12ක්. දුසිමක් රුපියල් 96කට ගෙන ගෙඩියක් රුපියල් 9 බැගින් විකුණයි. ඔහු කොපමණ ලාභයක් ලබයි? දොඩංගෙඩි 12ක් 96කට අරන් තියෙනවා. රුපියල් 96කට. ඊට පස්සේ ගෙඩියක් රුපියල් 9 ගානේ විකුණනවා. ගෙඩියක් විකුණන මිල රුපියල් 9යි. එහෙනම් මෙතන තියෙනවා දොඩංගෙඩි 12ක්. එහෙනම් 12ම විකුණන මිල කොච්චරද? 12ම විකුණන මිල එකක් විකුණන්නේ රුපියල් 9කට නම් 12ක් විකුණන මිල කියන්නේ මොකද්ද? 9 වැඩි කිරීම 12. 12ක් 9 108. රුපියල් 108යි. දැන් අපිට පේනවා මේ පුද්ගලයා දොඩංගෙඩි දුස්ම ගත්තේ 96කට. එයා විකුණලා තිනවා 108කට. එහෙනම් ඔහුගේ ලාභය මොකද්ද? ලාභය කියන්නේ විකුණු මිල අඩු කිරීම ගත්තු මිල. එහෙනම් ලාභය සමානයි විකුණු මිල 108යි ගත්තු මිල 96යි. එහෙනම් 96 108 කියන්නේ 8න් 6ක් 2යි 10න් 9ක් 1යි. රුපියල් 12. මේක රුපියල් කියන එක සඳහන් කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් මේ සලකුණ. ඔහුට රුපියල් 12ක ලාභයක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය 2000 වසර ගණිතයේ 1 ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 19 වෙනි ප්‍රශ්නය මුළු ලකුණු 10ක් ලබාගත හැකි ප්‍රශ්න පත්‍රයක් සඳහා සිසුන් 8 දෙනෙකු විසින් ලබා ගන්නා ලද ලකුණු පහත දැක්වේ. මේක සංඛ්‍යානය සම්බන්ධ ගැටලුවක්. සිසුන් 8 දෙනෙක් ගත්තු ලකුණු සංඛ්‍යාවේ ව්‍යාප්තියක් අපිට දක්වලා තියෙනවා. 3 6 5 3 6 5 3 6 5 x 7 4 8 2 x 7 4 8 2. දැන් බලන්න මේ අපෙන් අහන්නේ ඉහත ලකුණු වල මාතය පහක් නම් x මගින් නිරූපණය වෙන ලකුණ කීයද? මාතය කියන්නේ මොකක්ද? සංඛ්‍යා ව්‍යාප්තියක මාතය, මධ්‍යන්නේ, මධ්‍යස්ථය මේ වගේ යෙදුම් තියෙනවා. ඒතකොට මෙතෙන්දී අහලා තියෙන්නේ මාතය පිළිබඳව. මොකද්ද මාතය කියන්නේ? මාතය කියන්නේ වැඩිම වාර ගණනක් තියෙන සංඛ්‍යාව. නැත්තම් ප්‍රවේදය. එහෙනම් වැඩිම වාර ගණනක්. මෙතන මේ මාතය 5යි කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ එහෙමනම් වැඩිම වාර ගණනක් 5 තියෙන්න ඕනේ. දැන් මේ සංඛ්‍යා ව්‍යාප්තිය දිහා බැලුවොත් අපිට පැහැදිලිව පේනවා මේ හැම එකක්ම තියෙන්නේ එක සැරයක් විතරයි. එහෙමනම් 5 වැඩි ගාරක් තියෙන්න නම් අඩු ගානේ දෙසරයක්වත් තියෙන්න ඕනේ. එහෙනම් 5 දෙසරයක් තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ? මේ x කියන එකත් 5 වෙන්න ඕනේ. එහෙමනම් මේ අහන ප්‍රශ්නෙට උත්තරේ ඉහත ලකුණු වල මාතය 5 නම් x මගින් නිරූපණය වෙන ලකුණු කීයද? කීයද ලකුණු? 5යි. එහෙනම් x සමානයි 5යි. එන වැඩිම වාර ගණනක් තියෙනවා නම් 5 දැනට තියෙන්නේ 1යි අඩු ගන්න දෙකක්වත් තියෙන්න ඕනේ. ඒ නිසා x වල වටිනාකම 5යි. හොඳයි අපි ඊළඟට යනවා බොහොම සරල ප්‍රශ්නයකට අංක ගණිතයේ ප්‍රශ්නයක්. මැද පෙරදිග රටක සේවය කරන අයෙකු විසින් තම පියාට ඇමරිකන් ඩොලර් 125ක චෙක් පතක් එවන ලදී. එය බැංකුවෙන් මාරු කළ විට පියාට රුපියල් 9781.25ක මුදලක් ලැබුණි. එදින ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද? දැන් මේක බලන්න මේ ඩොලර් 125ක් ලංකාවේ මුදලින් ගත්තාම 9781.725යි. එහෙමනම් මේ ඩොලර් එකක් කියන්නේ රුපියල් වලින් කීයද? එහෙනම් ඩොලර් 125ක් මෙච්චර නම් ඩොලර් එකක අගය සොයන්න මොකද කරන්නේ? එකක් කියන්නේ 125ක් මෙච්චර නම් එකක් කියන්නේ 9781.725 බෙදීම 125. දැන් සාමාන්‍ය මේ 125න් අපි මේක බෙදන්නේ කොහොමද? මම ඔයගොල්ලන්ට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ අනිකුත් වැඩසටහන් වල විශේෂ හඳුන්වා දීමක් කරන්න මේ
ගණිත සුළු කිරීම වලට භාවිතා කරන්න පුළුවන් කෙටි ක්‍රම. දැන් ඇත්තට මේ කැල්කියුලේටර් එකක් තියෙනවනේ ටක් ගාලා ඔයගොල්ලන්ට උත්තරේ ගන්න පුළුවන් තප්පරෙන්. විභාගයට යනකොට කැල්කියුලේටර්ස් කියන්න බෑ. ඒ නිසා ඔයගොල්ලන් ලඝුවනක වගු භාවිතා කරන්න ඕන නැත්නම් වෙන මොන හරි ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ ගණිතයේදී භාවිතා කරන්න පුළුවන් සුළු කිරීම වලදී භාවිතා කරන්න පුළුවන් මේ කෙටි ක්‍රම හඳුන්වා දෙන වෙනම වැඩසටහනක් කරන්න. මම දැනට කියන්නම් මේක ඇත්තටම අපි ලඝුවනක භාවිතා කරන්නේ නැත්නම් ඒ කියන්නේ කම්පියුටරයක් පාවිච්චි කරන්නේ නැත්නම් එහෙම නැත්නම් කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නේ නැත්නම් අපි කොහොමද මේක සුළු කරගන්නේ? ඊටාම සරලයි. දැන් මේක බෙදන්න තියෙන්නේ 125න්. සාමාන්‍යයෙන් 10න් 100න් 1000න් වගේ සංඛ්‍යා වලින් වැඩි කරනවා බෙදනවා කියන එක හරි ලේසි. ඒ නිසා ගණිතය සුළු කරන කෙටි ක්‍රමයක් තමයි මොනවා හරි සුළු කිරීමක් කියනවා නම් ඒක 10 100 1000 වගේ ගුණාකාර වලට දාගන්නේ. එතකොට මේ 125 කියන්නේ මොකකටද දාන්න පුළුවන්? ඊටාම පහසුවෙන් දාන්න පුළුවන් මේක 125 කියන්නේ 125 දෙකක් 250යි. 250 හතරක් 1000යි. ඒ කියන්නේ මේ 125 කියන්නේ 10න් 8න් පංගුවයි. මම එහෙනම් මෙහෙම සුළු කරන්න. එහෙම සුළු කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම සුළු කරන්නම් මේ විදිහට 9781.25 බෙදීම 1000 බෙදීම 8 කියලා. 125 කියන්නේ 1000 බෙදීම 8. කෙලිම උත්තරේ ලිව්වත් කමක් නැහැ. එහෙමනම් ඉරෙන් යට බෙදීමක් ඉරෙන් උඩට ගියාම වැඩි කිරීමක් වෙන්නේ 9781 725 බෙදීම 1000. වැඩි කිරීම දැන් මේ ඉරෙන් යට බෙදීම 8 උඩට ගියාම වැඩි කිරීම 8ක් බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 8 වරක් 5 40යි. 8 වරක් 2 16යි. 16 4යි 20යි. ඊටු දෙකක්. 8 වරක් 1 8යි 2යි 10යි. 8 වරක් 8 64යි 1යි 65යි. 8 වරක් 7 56යි 6යි 62යි. 8 වරක් 9 72යි 72යි 6යි 78යි. මේක බෙදීම 1000. දැන් බලන්න අපි කොහොමද මෙතන සත නැහැ. මෙතන තියෙන්නේ 78250 බෙදීම 1000. දැන් 1000න් බෙදනකොට මේ බිඳුවක් අපිට කපලා දාන්න පුළුවන්. 7825 බෙදීම 100 කියන්නේ මොකද්ද? 100න් බෙදනවා කියන්නේ දශම ස්ථාන දෙකක් මෙහාට ගන්නවා කියන එකයි. එහෙමනම් 78යි දශම දැන් මෙතන ඉතුරුලා තියෙන්නේ 7825 විතරයි. එහෙනම් ඔක 100න් බෙදනවා කියන්නේ 78යි දශම 2යි 5යි. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ 78.25. මේක අත්‍තරම මේ විදිහටම සුළු කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඕල කැමති ඕන විදිහට සුළු කරගන්න පුළුවන්. මේක අනුපාතය ගත්තට පස්සේ කැමති ඕන විදිහට සුළු කරගන්න පුළුවන්. මම මේ කිව්වේ අත්‍තරම අපිට ලඝුවනක වගු භාවිතා කරන්නේ නැතුව, කැල්කියුලේටරයක් භාවිතා කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය විදිහට සුළු කරන්න පුළුවන් ක්‍රමයක්. ටිකක් වෙනස් ප්‍රශ්නයක් ඊළඟට තියෙනවා. x වර්ගයේ ඍණ 6x යන වර්ග ප්‍රකාශනය පූර්ණ වර්ගයක් වීමට අවශ්‍ය නියත පදේ ඊට එකතු කර නැවත ලියා දක්වන්න. එම ප්‍රකාශනය පූර්ණ වර්ගයක් ලෙස දක්වන්න. x වර්ගයේ ඍණ 6x මේක සම්පූර්ණ වර්ගයක් විදිහට අපි හදන්නේ කොහොමද? දැන් උදාහරණ වශයෙන් බලන්න. x ඍණ 3 අපි කියමු x ඍණ 1 කියලා. x ඍණ 1 වර්ගය. x ඍණ 1 වැඩි කිරීම x ඍණ 1. මොකක්ද උත්තරේ? x වලින් වැඩි වෙනවා x වර්ගය. 1x වලින් වැඩි වෙනවා ඍණ x. 1x වලින් වෙනවා ඍණ x. ඒ කියන්නේ ඍණ 2x. ඍණයි ඍණයි ධන 1යි 1යි 1 වරක් 1 1යි. එතකොට x වර්ග ඍණ 2x ධන 1 කියන්නේ x ඍණ 1 x ඍණ 1. ඒ කියන්නේ x ඍණ 1 වර්ගය. අපි ගත්තොත් x ඍණ 2 x ඍණ 2 වර්ගය කියන එක මොකක්ද කියලා x වලින් වැඩි වුණොත් x වර්ගය ඍණ 2x ඍණ 2x කියන්නේ ඍණ 4x ඍණයි ඍණයි මොකද්ද වෙන්නේ? ඍණයි ඍණයි ධන. ඍණයි ඍණයි ධන. එහෙමනම් දෙවරක් 2 ධන 4යි. දැන් බලන්න අපිට පේනවා දැන් අපෙන් අහන්නේ මෙතන පූර්ණ වර්ගයක් වෙන්න එකතු කරන්න ඕන පදේ. දැන් x ඍණ 2 x ඍණ 2 කියන්නේ x ඍණ 2 කියන සම්පූර්ණ ප්‍රකාශනයේ සම්පූර්ණ වර්ගය. x ඍණ 1 x ඍණ 1 කියන්නේ x ඍණ 1 සම්පූර්ණ වර්ගය. එහෙමනම් මේ පූර්ණ වර්ගයක් වෙනකොට මොකද්ද මේකේ තියෙන ලක්ෂණය? පොදු ගතිය. මේ ඍණ 2x තියෙනවා නම් නියත පදේ වෙන්නේ 1යි. ඍණ 4x තියෙනවා නම් නියත පදේ වෙන්නේ 4යි.
මොකද්ද සම්බන්ධතාව? මෙන්න මේක දෙකෙන් බෙදලා එක වර්ග කළොත් මේ උත්තරේ එනවා. දෙක දෙකෙන් බෙදුවොත් 1යි. එකේ වර්ගය 1යි. 4 දෙකෙන් බෙදුවොත් 2යි. දෙකේ වර්ගය 4යි. එහෙනම් මෙතනට ආවොත් එහෙම x වර්ග ඍණ 6යි x. මේක සම්පූර්ණ වර්ගයක් වෙන්න මොකද්ද එකතු කරන්න ඕන පදේ? දැන් බලන්න මේ දෙකෙන් භාගේ වර්ගය, 4න් භාගේ වර්ගය. එහෙනම් මේකේ 6න් භාගේ වර්ගය. 6න් භාගේ කීයද? 6 දෙකෙන් බෙදුවම 3යි. 3ේ වර්ගය 9යි. එහෙනම් එකතු වෙන්න ඕන සංඛ්‍යාව මොකද්ද? 9යි. මේ මුල ටික අපි කරේ ඔයගොල්ලන්ට පොඩි අදහසක් ගන්න. අහන ප්‍රශ්නය x වර්ගය ඍණ 6යි x වර්ගජ ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් වීමට අවශ්‍ය නියත පදයට එකතු කර නැවත ලියන්න. එම ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් ලෙස දක්වන්න. එහෙනම් මේක එකතු කරවලා අපි ප්‍රකාශනය ලිව්වොත් එහෙම මොකද්ද මේ ප්‍රකාශනය වෙන්නේ? x වර්ගය ඍණ 6යි x ධන 9. එතකොට මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශන. දැන් අපි දන්නවා x වර්ගය ඍණ 6යි x ධන 9. මේක තමයි අපිට අවශ්‍ය ප්‍රකාශනය. අපි කොහොමද මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ? මේක පූර්ණ වර්ගයක් නම් මේක සම්පූර්ණ වර්ගයක්. එහෙමනම් x වර්ගය ලැබෙන්නේ x දෙසරයක් වැඩි වෙලා. 9 ලැබෙන්නේ කීය දෙසරයක් වැඩි වෙලාද? 3 වැඩි කිරීම 3. එතකොට මැද්දට ඇවිල්ලා තියෙන්නේ ඍණ ලකුණක්. ඒ නිසා ඇත්තටම මේ ප්‍රකාශනය එන්නේ ඍණාගයක්. මැද්දයාගේ ඍණාගයක් වෙනවා ඍණ එන්නේ. එහෙමනම් x ඍණ 3 වර්ගය තමයි x වර්ගය ඍණ 6x වලට පූර්ණ වර්ගයක් වෙන්නේ එකතු කරන පදයක් එකතු කරපුවාම අවශ්‍ය පූර්ණ වර්ගය ලියන ආකාරය. එහෙමනම් බොහොම සරලයි. ඊටාම ලේසියෙන් ඔබට මේ ගැටලුවට උත්තර ලියන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු. තව වෙනස් ප්‍රශ්නයක්, ජනප්‍රිය ප්‍රශ්නයක්, හැමදාම අහන ප්‍රශ්නයක්. හැබැයි ගොඩ දෙනෙකුට උත්තර ලියන්න බැරි වෙන ප්‍රශ්නයක්. නමුත් ගොඩක්ම ලේසි ගැටලුවක්. පන්ති කාමරයක් පිරිසුදු කිරීම ළමයි 6 දෙනෙකුට මිනිත්තු 15ක් ගත වේ. එම කාර්ය නිම කිරීමේ ළමයි 9 දෙනෙකුට ගතවන කාලය කොච්චරද? මිනිත්තු කීයද? 6 දෙනෙක් එකතු වෙලා මිනිත්තු 15ක් නම් එක්කෙනෙකුට ගතවන කාලය ඒ වගේ 6ක්. එක්කෙනෙකුට ගතවන කාලය. ගතවන කාලය මිනිත්තු කීයද? 15 වැඩි කිරීම 6. අපෙන් අහන්නේ 9 දෙනෙකුට ගතවන කාලය කොච්චරද කියලා. දැන් 6 දෙනෙකුට මිනිත්තු 15යි. එක්කෙනෙකුට නම් 15 වැඩි කිරීම 6යි. 9 දෙනෙක් නම් මොකද වෙන්නේ? 9 දෙනෙකුට කාලය කියන්නේ ඊට වඩා අඩුයි. මේක නිතරම වෙන්නේ එක්කෝ වැඩි වෙනවා එක්කෝ බෙදෙනවා. එහෙනම් 9 දෙනෙකුට ගතවන කාලය මීට වඩා අඩු වෙන්න ඕන. අඩු වෙනවා කියන්නේ බෙදෙන්න ඕන. එහෙනම් 9 දෙනෙකුට ගතවන කාලය සමානයි මොකද්ද? මිනිත්තු ඒකත් අපි සඳහන් කරන්න ඕන 15 වැඩි කිරීම 6 බෙදීම 9. දැන් අතන මේවා කරනකොට මම මේ කල්තියා සුළු කරගන්නේ නැහැ. මොකද ඒකට හේතුව එතකොට අපිට මේක අන්තිමේදී මේ කපල කොටලා සුළු කරගන්න ලේසි. වැඩි කරලා තියා ගන්නවට වඩා. එහෙමනම් 3 වරක් 2 6යි 3 වරක් 3 9යි. ඊට පස්සේ ආයි නැවත 3ෙන් බෙදෙනවා 3 වරක් 1යි 3 වරක් 5යි. එහෙමනම් 5 වරක් 2 10යි. මිනිත්තු 10යි. එහෙනම් 9 දෙනෙකුට ගතවන කාලය මිනිත්තු 10යි. අපිට ඉස්සෙල්ලා කිව්වා 6 දෙනෙකුට යන්නේ මිනිත්තු 15යි කියලා. එහෙනම් 9 දෙනෙකුට යන්නේ මිනිත්තු 10යි. ඒ කියන්නේ කට්ටිය වැඩි වුණාම නිකන් කයිවර ගහ එහෙම කාලේ නිකන් නාස්ති කරන්න බෑ. එකම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න ඕනේ. එතකොට අපිට ගතවන කාලය මේ විදිහට හොයන්න පුළුවන්. අපේ ඊළඟ ප්‍රශ්නේ තවත් වෙනස් ආකාරයක ගැටලුවක්. මේ වෙනස් ගැටලු වල තමයි පළවෙනි වතාවට අපි මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න පත්‍ර ගණනාවක් කරනකොට ඕගොල්ලන්ට මේ ගොඩක් සමීප වෙයි. ඊළඟ ප්‍රශ්නය x කුඩායි ඍණ 1 කුඩායි හෝ සමානයි 4 යන අසමානතාව සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. ඍණ 1 කුඩායි x කුඩායි හෝ සමානයි 4යි. මේකෙන් මොකද අදහස් කරන්නේ? ඇත්තට මේ කට ඇරලා තියෙන්නේ කොයි දිශාවටද? සාමාන්‍යයෙන් කට ඇරෙන්නේ වාසි පැත්තට. ලොකු පැත්තට. එතකොට මේ කට ඇරලා තියෙන්නේ ලොකු පැත්තට. එහෙනම් මේ ඍණ 1 කුඩායි x කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? මේ ඍණ එකට වඩා මේ x වලගේ හැම වෙලාවෙම ඍණ එකට වඩා වැඩි. ඊළඟට x කුඩායි හෝ සමානයි 4යි. මේකෙන් අදහස් කරන්නේ මොකද? කට ඇරලා තියෙන නිසා අපි වැඩි කියලා දන්නවා. හැබැයි සමාන ලකුණුකුත් ඒ ASCII තියෙනවා. එහෙමනම් මේකේ අදහස
මේ x වලගේ 4ට සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් x කියන එකට වඩා 4 වැඩි වෙන්නත් පුළුවන්. මේකේ දල වශයෙන් අදහස මොකද්ද? x වලගේ ඍණ එකත් 4ත් අතර තමයි තියෙන්නේ. මේක ප්‍රස්තාරිකව නිරූපණය කරනවා නම් අපිට ඍණ 1 තමයි ඍණ පැත්තෙන් තියෙන්නේ. අපිට ඔන්න මේ ඍණ 2 ගත්තොත් මෙහි හිටි ඍණ 1 බිඳුව ඊට පස්සේ 1 2 3 4 5 මේ අනාදි වශයෙන් තමයි සංඛ්‍යා රේඛාව සටහන් වෙන්නේ. එහෙමනම් අපි කොහොමද ඍණ 1 කියන ලක්ෂ්‍ය ඍණ 1ට වඩා 1 විශාලයි. එහෙනම් මේ ඍණ 1 කියන්නේ මෙතන ඊළඟට ධන 4 කියන්නේ මෙතන. එතකොට අපි ප්‍රස්තාරිකව මේක නිරූපණය කරපුවාම ඍණ 1ට වඩා විශාල වෙන්න ඕනේ. හැබැයි 4ට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ වගේ සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් මේ රේඛාව ලකුණු කරනවා මේ විදිහට. මේක සමානත් වෙන්න පුළුවන් නිසා මේක සම්පූර්ණයෙන් පාට කරනවා. එතකොට මේ සම්පූර්ණයෙන් පාට කරපුවම අදහස් කරන්නේ එතන සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැතුව මේ පාට කරන්නේ නැතුව රවුමක් තියෙනවා අදහස් වෙන්නේ ඊට වඩා වැඩි. එහෙනම් මේක නිරූපණය වෙන්නේ අපි මේ x අක්ෂය තමයි මේකෙන් x තමයි පෙන්වන්නේ. යන්නේ නිසා x අක්ෂය සටහන් වෙන්න ඕනේ. x වලගේ ඍණ 1ට වඩා වැඩි 4ට වඩා අඩුයි නැත්නම් සමානයි. එතකොට මේ දෙක අතර තියෙන අගය. එතකොට මේ විදිහට තමයි මේ අසමානතාව ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ. හොඳයි අපි ඊළඟට බලමු තව ප්‍රශ්න කිහිපයක් අපිට කරන්න තියෙන්නේ. 24 වෙනි ප්‍රශ්නේ කුලී කිනීම යටතේ අංගණිතයේ තියෙන විෂය කොටසක්. කුලී කිනීම යටතේ මිලට ගන්නා භාණ්ඩයකට රුපියල් 500 බැගින් සමාන වාරික 6ක් ගෙවීමට අමරාට සිදුවිය. මෙම භාණ්ඩය ලබා ගැනීමට අමරාට වියදම් වූ මුළු මුදල 4500 නම් මෙහිදී ඇය විසින් වාරික ගෙවීමට පෙර ගෙවන ලද මුදල කීයද? දැන් මේ කුලී කිනීමේ ක්‍රමයට බඩුවක් ගන්නකොට සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? අපි hire purchase කියලා කියනවා. අර සමහර කෙනෙක් අර එහෙම සිංහලෙන් කියපුවම තමයි දන්නේ හරියටම. මේ ඉතින් ඒ නිසා මේ කුලී කිනීමේ ක්‍රමය අපි ගත්තොත් එහෙම මේකෙදි වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් කරන්නේ මුලින් ගාණක් ගෙවලා සමාන වාරික වලින් ඉතුරු ටික ගෙවනවා. හැබැයි මේ සමාන වාරික වලින් ගෙවුවට ඒ සමාන වාරිකයේ හදන්නේ මාස ගාණක් දිගට. ඒ කියන්නේ පළවෙනි මාසෙට ගෙවලා ඉවරන අපි කො මාස 10කින් ගෙවනවා කියලා. එහෙනම් මාස 10කම ඒවා පොලිය වඩනවා පළවෙනි මාසෙට. දෙවෙනි මාසෙට මාස 9ක. ඊළඟ මාසෙට මාස 8ක. ඊළඟ මාසෙට මාස 7ක. මේ වගේ සම්පූර්ණ මාස ගානට පොලිය හැදෙන විදිහට තමයි මේ කුලී කිනීමේ ක්‍රමයට පොලිය අනුපාතය සකස් කරන්නේ. එතකොට මෙතන කියනවා කුලී කිනීම යටතේ මිලදී ගන්නා භාණ්ඩයකට රුපියල් 500 බැගින් සමාන වාරික 6ක් ගෙවීමට අමරාට සිදුවේ. එතකොට අමරා වාරික ලෙස ගෙවූ මුදල වාරික ලෙස ගෙවූ මුදල කොච්චරද වාරික ලෙස ගෙවූ මුදල? ඒ කියන්නේ මාසෙක රුපියල් 500 ගානේ වාරික 6ක්. රුපියල් 500 ගානේ වාරික 6ක්. රුපියල් 3000යි. රුපියල් 3000ක් ගෙවලා තියෙනවා මේ වාරික වශයෙන්. හැබැයි මේ භාණ්ඩය ගන්න අමරාට වියදම් වෙච්ච මුළු මුදල 4500යි. 3000 විතරක් නෙමෙයි. තවත් මුදලක් එයා ගෙවලා තියෙනවා. මුළු මුදල ගෙවු මුළු මුදල රුපියල් 4500යි. එහෙමනම් අහන්නේ මෙහිදී ඇය විසින් වාරික ගෙවීමට පෙර ගෙවන ලද මුදල කීයද? දැන් වාරික විදිහට ගෙවලා තියෙන්නේ 3000යි. හැබැයි සම්පූර්ණ ගෙවපු මුදල 4500යි. එහෙමනම් කලින් ගෙවපු මුදල වෙන්නේ මොකද්ද? මේ මුළු වියදම් කරපු මුදලෙන් වාරිකවල මුදල අඩු කරපුවාම ඉන්නේ අගේ. කලින් ගෙවපු මුදල සමානයි 4500 අඩු කිරීම 3000 සමානයි රුපියල් 1500යි. සාමාන්‍යයෙන් ඉලක්කම් 3ක් ආපුවම අපි ක්‍රම එකක් දානවා සාමාන්‍ය අපි ගණිතය ලකුණු කරන ක්‍රමයට. අපි ඊළඟට කතා කරන්නේ මේ 25 වෙනි ප්‍රශ්නය. සෙන්ටිමීටරයකින් මීටර 10ක් නිරූපණය වන පරිමාණයකින් අඳින ලද ඍජු කෝණාශ්‍ර ක්‍රීඩා පිටියක රූපයක් මෙහි දැක්වේ. ක්‍රීඩා පිටියේ දිගත් පළලත් සොයන්න.
දැන් අපිට කියන්නේ සෙන්ටිමීටරයකින් මීටර 10ක් පෙන්වනවලු. එහෙනම් සෙන්ටිමීටරයකින් මීටර 10ක් පෙන්වනවා නම් මේ සෙන්ටිමීටර 8න් මීටර කීයක් පෙන්වනවද? මේ සෙන්ටිමීටර 3.5න් මීටර කීයක් පෙන්වනවද කියලා බලන්න ඕනේ. එහෙමනම් ක්‍රීඩා පිටණියේ දිග අපි ගත්තොත් එහෙම දිග අපිට පෙන්වන්නේ 8යි සෙන්ටිමීටර කියලා. හැබැයි 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් පෙන්වනවා. එහෙනම් එකකින් 10ක් පෙන්වනවා නම් 8කින් කොච්චරද? හැබැයි උත්තරේ එන්නේ මීටර වලින්. සමානයි 10 වරක් 8 80යි මීටර. එතකොට අපි ගත්තොත් එහෙනම් පළල 3.5ක් කියලා අපිට පෙන්නනවා මේකේ දිග. හැබැයි 1 සෙන්ටිමීටරයකින් මීටර 10ක් දිගක් පෙන්වනවා. එහෙනම් මේක 10 ගුණයක් වෙනවා මීටර වලින්. 3.5 10න් වැඩි කරනවා කියන්නේ 10න් වැඩි කරනවා කියන්නේ දශම ස්ථානයක් ඉදිරියට යනවා 35යි මීටර. එහෙනම් පිළිතුර වෙන්නේ 80යි මීටර සහ 35යි මීටර. ඊළඟ ප්‍රශ්නය අංක 26 දී ඇති රූපයේ දැක්වෙන PQR ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 35යි. PT සමානයි සෙන්ටිමීටර 7 නම් QR වල දිග සොයන්න. දැන් එතකොට මේක ත්‍රිකෝණයක වර්ගඵලය සම්බන්ධ ගැටලුවක්. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද්ද? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඒතර මේ ගැටලුවට අදාළව භාගයයි ආධාරකය කියන්නේ මොකද්ද? ආධාරකය කියන්නේ QR. QR වලගේ අපිට දීලා තියෙනවද? නෑ QR වලගේ දීලා නෑ. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග මීටර 35ක් කියලා දීලා තියෙනවා. හරි ආධාරකයේ QR අපිට අහන්නේ ආධාරකයේ දිග. වැඩි කිරීම ආධාරකයේ QR වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස මොකද්ද? මේ උස සෙන්ටිමීටර 7ක් කියලා දීලා තියෙනවා. ඒතකොට ඒ වගේම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා අපිට දීලා තියෙනවා. කීයද වර්ගඵලය? PQR ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 35ක් කි. එහෙනම් මේක 35යි. දැන් අපිට තියෙන්නේ මේක සුළු කරන එක විතරයි. එහෙමනම් මේ බෙදීම දෙක මේ පැත්තට ආපුවම වැඩි කිරීමක් වෙනවා 35 වැඩි කිරීම 2 මෙතන වැඩි කිරීම 7 අනිත් පැත්තට ගියාම බෙදීමක් වෙනවා බෙදීම 7 සමානයි QR. දැන් මේ QR වල දිග තමයි අහන්නේ 7 වරක් 5 35යි 5 වරක් 2 10යි. 10 සමානයි QR. එහෙම නැත්නම් අපිට ඕක QR සමානයි 10යි කියලා කියන්න පුළුවන්. එතන QR පාදයේ දිග සෙන්ටිමීටර 10යි. 27 වෙනි ප්‍රශ්නේ. ඒක දීලා තියෙන්නේ මේ සමරෝපී ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ කියන સિદ્ધාන්තය පසුබිම් කරගෙන ඒ කියන්නේ එක වගේ ත්‍රිකෝණ. ඒ කියන්නේ එකම විදිහේ ත්‍රිකෝණ. එක වගේ හැඩයක් තියෙන එක වගේ පෙනුමක් තියෙන ත්‍රිකෝණ. ඒවට තමයි අපි කියන්නේ සමකෝණී ත්‍රිකෝණ නැත්නම් සමපාද ත්‍රිකෝණ කියලා. මෙහි දැක්වෙන කුඩා ත්‍රිකෝණයේ ඒහි අගය සොයන්න. මේ ත්‍රිකෝණ දෙක 8 සෙන්ටිමීටර 6 සෙන්ටිමීටර 8 සෙන්ටිමීටර දිග 6 සෙන්ටිමීටර දිග 2 සෙන්ටිමීටර දිග A කියලා මේ දිග දීලා තියෙනවා. අංශක 72යි අංශක 60යි. අංශක 72යි අංශක 60යි. අංශක 60යි අංශක 72යි. දැන් බැලු බැලමට පේනවා මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණයේ අංශක 72යි මේ කෝණයත් අංශක 72යි මේ කෝණයේ අංශක 60යි මේ කෝණයේ අංශක 60යි. ඒ කියන්නේ කෝණ දෙකක් සමානයි කියන්නේ තුන්වෙනි කෝණයත් ඉබේම සමාන වෙනවා. කෝණ තුනේ එකතු අංශක 180ක් නිසා එහෙනම් මේ දෙක සමකෝණී ත්‍රිකෝණ වෙනවා. සමකෝණී ත්‍රිකෝණ වල විශේෂ ලක්ෂණය තමයි පාද සමානුපාතිකව බෙදෙනවා. ඒ කියන්නේ සමාන කෝණ වලට ඉදිරියෙන් තියෙන පාද සමානුපාතිකයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට දැන් ඒ වලාගේ තමයි හොයන්න තියෙන්නේ. ඒ නිසා අපි ඒක මුලින්ම ගමු. A බෙදීම A කියන්නේ 60ට ඉදිරියෙන් තියෙන පාදේ A බෙදීම 2 කියන එක ගමු. 2 සමානයි. මේ ත්‍රිකෝණය ගත්තොත් ඊට සමානුපාතික වෙන්නේ මොකද්ද? A කියන්නේ අංශක 60ට ඉදිරියෙන් තියෙන පාදේ. එහෙනම් මේක 60ට ඉදිරියෙන් තියෙන පාදේ 8යි. බෙදීම 2 කියලා ගත්තේ මේ ලකුණු කරලා නැති කෝණයේ ඉදිරියෙන් තියෙන පාදේ. එහෙමනම් මේ ලකුණු කරලා නැති කෝණයේ ඉදිරියෙන් තියෙන පාදේ කීයද? 6යි.
එහෙමනම් ඒ බෙදීම දෙක සමානයි 8 බෙදීම 6යි. එහෙනම් ඒ සමානයි 8 බෙදීම අනිත් පැත්තට ගියාම වැඩි කිරීමක් වෙනවා බෙදීම 6. එහෙමනම් මේකේ පිළිතුර වෙන්නේ 8 බෙදීම 3යි සෙන්ටිමීටර. අපිට හැබැයි මේක තුනට වඩා 8 විශාල නිසා මිශ්‍ර භාගයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම ඉදිරිපත් කරොත් 8ට 3 වරක් 2යි දෙකක් ඉතුරු වෙනවා 3න් දෙකක් විදිහට. එහෙමනම් උත්තරේ 2යි 3න් 2යි සෙන්ටිමීටර. ඒ නිසා අපිට ඒ වලාගේ 8 බෙදීම 3යි සෙන්ටිමීටර කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 2යි 3න් 2යි සෙන්ටිමීටර කියලා ඉදිරිපත් කරන්නත් පුළුවන්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ 28 ළමයෙක් A ස්ථානයෙන් පටන්ගෙන මීටර් 20ක් උතුරට ගමන් කර B ස්ථානයට පැමිණි. ඉන්පසු B සිට මීටර් 20ක් නැගෙනහිරට ගමන් කර C ස්ථානයට පැමිණි. එම ගමන් මාර්ගයේ දල රූපයකින් දක්වන්න. A සිට C දිශාංශය කීය? දැන් මේ උතුරට යනවා නැගෙනහිරට යනවා බටහිරට යනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. අපි කොහොමද මේ සමහර කෙනෙකුට උතුර දකුණ පැටලෙනවා මේවා ගණන් හදන්න ගියාම. උතුර තියෙන කොයි පැත්තද දකුණ තියෙන කොයි පැත්තද කියලා සමහර හිතා ගන්න බෑ. අපි අතර මේවා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවා වඩා නිශ්චිතව තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රමවලට කියලා දෙන්න. තවත් වැඩසටහනකදී මෙතනදී මම මේ බොහොම සරලව මේක ලකුණු කරන්නම්. ළමයෙක් A ස්ථානයෙන් පටන්ගෙන මීටර් 20ක් උතුරට ගමන් කරනවා. ළමයෙක් A ස්ථානයෙන් පටන් ගන්නවා මීටර් 20ක් උතුරට ගමන් කරනවා. උතුරට ගමන් කර B ස්ථානයට පැමිණෙනවා. ඊට පස්සේ ඉන්පසු ඔහු B වල සිට මීටර් 20ක් නැගෙනහිරට ගමන් කරනවා. 20ක් නැගෙනහිරට ගමන් කරනවා. ඒ දුරමයි නැගෙනහිරට යන්නේ C ස්ථානයට පැමිණෙනවා. එම ගමන් මාර්ගයේ දල රූපයකින් දක්වන්න. දල රූපයකින් දක්වන්න කියනවා. A සිට C දිශාංශය කීයද? A සිට C දිශාංශය. A වල ඉඳලා C දිහා බලපුවාම කොච්චර කෝණයකින් ඒ ලක්ෂ්‍ය අපිට පේනවද? ඒක අපෙන් අහන්නේ. A සිට C දිශාංශය. අපි සාමාන්‍ය දිශාංශය ගන්න හැම වෙලාවෙම මේ උතුරට තියෙන රේඛාවත් එක්ක සිරස් රේඛාවත් එක්ක දක්ෂිණාවර්තව තියෙන කෝණය තමයි අපි දිශාංශය කියලා ගන්න. එහෙමනම් උතුරට ගිහිල්ලා නැගෙනහිරට යනවා කියන්නේ අංශක 90කින් හැරෙනවා. මේ කෝණේ අංශක 90යි. එතකොට මෙතන මීටර 20යි මෙතන මීටර 20යි. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් පාද දෙකක් සමානයි. එහෙමනම් මොකද වෙන්නේ? ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ නිසා මේ කෝණය මේ කෝණයට සමානයි. එතකොට මේ කෝණය 90ක් නිසා කෝණ තුනේ එකතුව 180යි. අපි මේක ඕනනම් x කියලා ගමු. මේක එතකොට මේකත් x වෙනවා. 2x ධන මෙතන 90 සමානයි 180යි. එහෙනම් 2x කියන්නේ 90 අනිත් පැත්තට ගියාම 180 ඍණ 90 2x සමානයි 90යි. එහෙනම් x වලගේ වෙන්නේ මොකද්ද? 90 බෙදීම 2 x සමානයි 45යි. ඒතර මෙන්න මේ කෝණය අංශක 45යි. එහෙමනම් මොකක්ද C වල දිශාංශය A වල ඉඳලා? ඇත්තටම දිශාංශය කියන්නේ මොකක්ද? මේ ලක්ෂයේ ඉඳලා බලපුවාම කොච්චර සිරසට කොච්චර ආනතියකින්ද පේන්නේ. එවනම් මොකද්ද C වල දිශාංශය A වල ඉඳලා බලපුවාම මේ x වලගේ ඒ කීයද අංශක 45. එහෙනම් මේ ප්‍රශ්නේ උත්තරේ A සිට C දිගංශය අංශක 45. හරි. බොහොම සරලයි. ඒක සුළු කිරීම එච්චර අමාරු නැහැ. හොඳයි ඊළඟ ප්‍රශ්නය. දී ඇති රූපයේ PQR ඍජු කෝණික ත්‍රිකෝණයෙහි සඳහන් කර දත්ත අනුව sin θ cos θ අනුපාතය දක්වන්න. දැන් මේකත් අපිට ටිකක් පැටලෙන ප්‍රශ්නයක්. sin θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ මොකද්ද කියන එක ටිකක් පැටලෙන ප්‍රශ්නයක්. අපි ඉදිරියේදී බලමු කොහොමද මේවා හරියට මතක තියාගන්නේ කියලා. ඍජු කෝණික ත්‍රිකෝණය අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් 5 සෙන්ටිමීටර් ඊළඟට 12 සෙන්ටිමීටර් මේ පාදයේ 13යි සෙන්ටිමීටර් මේ ත්‍රිකෝණය PQR කියලා නම් කරලා තියෙනවා PQR. එහෙමනම් අපිට අහනවා මේ කෝණය θීටා sin θ cos θ අනුපාතය sin θ සමානයි sin θ කියන්නේ මොකද්ද? සාමාන්‍ය සම්මුඛ පාදයේ බෙදීම කර්ණය sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය.
ඊළඟට cos θ කියන්නේ අපි ඊළඟට බලමු සම්මුඛ පාදේ. මොකද්ද මේ සම්මුඛ පාදේ කියන්නේ? sin θ. මේකේ සම්මුඛ පාදේ කියන්නේ මේ ඉදිරියෙන් තියෙන පාදේ. ඒක 12යි. බෙදීම කර්ණය කියන්නේ මොකද්ද? මෙන්න මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ 13යි. එහෙමනම් sin θ කියන්නේ 12 බෙදීම 13යි. ඒ වගේම cos θ. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදය බෙදීම කර්ණය. මොකද්ද බද්ධ පාදය කියන්නේ? බද්ධ පාදය කියන්නේ බද්ධයි කියන්නේ සම්බන්ධයි කියන එක. අල්ලපු පාදය. මේ පාදේ QR පාදේ 5 සෙන්ටිමීටර. බෙදීම කර්ණය කියන්නේ මොකක්ද? ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ 13යි. එහෙමනම් cos θ කියන්නේ 5 බෙදීම 13යි. මේ මූලික સિદ્ધාන්ත තේරුම් ගන්නවා නම් මේක එච්චර අමාරුකමක් නැහැ. හොඳයි අවසාන ප්‍රශ්නය. අපි එනවා 2000 වසරේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. නූලකට ඈඳු සෙන්ටිමීටර 1ක අරගෙන යුතු B ගෝලයක්. අරය සෙන්ටිමීටර 1ක්. අරය සෙන්ටිමීටර 1යි B ගෝලයක්. ඒ අචල ලක්ෂයකින් එල්ලා තිබේ. A කියන ලක්ෂයෙන් එල්ලා තියෙනවා B කියලා ගෝලයක්. නූල බුරුල් නොවනසේ ගෝලය පසකට ඇද අතහරිනු ලැබේ. මේක මෙන්න මෙහෙම ඇදලා අරගෙන මෙහාට අරගෙන අතහරිනවා. එවිට සිදුවන චලිතයේදී ගෝලයේ කේන්ද්‍රයේ පතේ විස්තර කරන්න. මෙන්න මේ ගෝලයේ කේන්ද්‍රය තමයි පතේ විස්තර කරන්න කියලා කියන්නේ. මේක මේ දක්වා උස අපිට දීලා තියෙනවා 12 සෙන්ටිමීටර්. එතකොට මේ ගෝලයේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර 1ක් කියලා. එහෙමනම් මෙන්න මේක සෙන්ටිමීටර 1යි. එහෙමනම් මේක ඇදලා මෙහෙම අතහැරියොත් මොකද වෙන්නේ? මෙහෙම අතහැරියොත් මේ පැත්තට යනවා මේ පැත්තට ඔහොම පැද්දිලා නතර වෙයි. එහෙනම් මේක කිසියම් දුරකට එනවා මේ පැත්තට යනවා. ඒ කියන්නේ මොකද්ද එතකොට ලැබෙන්නේ? දැන් මේක බලපුවාම අපි අවස්ථාවක් ගත්තොත් දල වශයෙන් මෙන්න මේ වගේ එකක් ලැබෙයි. මෙන්න මේ වගේ අවස්ථාවක් ලැබෙයි. කියන්නේ මෙන්න මෙහෙම එහාට මෙහාට දෝලණය ඊට පල්ලෙහාන් අපි හරියට බැලුවොත් මෙන්න මේ වගේ දෝලණය වීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තට එනවා මෙහාට දෝලණය. මෙහාට එනවා මෙහාට එනවා. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ මේ වෘත්තයක මේක සම්පූර්ණයෙන් ගියොත් වෘත්තයක් මේ වෘත්තයේ කෑල්ලක්. ඒ කියන්නේ අපිට වෘත්ත ඡාපයක් ලැබෙනවා. ඒතකොට මේක හරියට විස්තර කරනවා නම් මේ වෘත්ත ඡාපය කියන්නේ කොච්චර කොහොම දුරකින්ද මේක එහාට මෙහාට ගමන් කරන්නේ. ඒ කියන්නේ අරය මොකද්ද වෙන්නේ? ඒ වෘත්ත ඡාපයේ අරය මොකද්ද වෙන්නේ? සෙන්ටිමීටර් 12යි සෙන්ටිමීටර් 1යි. සෙන්ටිමීටර් 13යි. එහෙමනම් අරය සෙන්ටිමීටර් 13ක් වූ කේන්ද්‍රයේ ඒ වූ වෘත්ත ඡාපයක්. ඒකයි නිවැරදි පිළිතුර. 2000 වසරේ සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 30ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. අපිට එච්චරම මම හිතන්නේ ගොඩක්ම වෙලාව ගියේ නැහැ. නමුත් ලොකු පැහැදිලි කිරීමකුත් එක්ක ඉදිරියේදී ඔයගොල්ලන්ට අපිට කාලේ තව ටිකක් අඩු කරගන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන අතරතුරේදී ප්‍රශ්න 15කදී පොඩි කරුණක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා. ගුරුවරයෙක් පන්තියකට ඇවිල්ලා එයා අලුතෙන් ගත්ත වාහනයක් සහ ඒ වාහනයේ කිලෝමීටර් ගාන සඳහන් කරලා එයාගේ වයස මොකක්ද කියලා ඇහුවා. ඒ ප්‍රශ්නයට ගොඩක් දෙනෙකුට උත්තර දෙන්න අමාරු බව පෙවුණා. නමුත් එක ළමයෙක් අත ඉස්සුවා. මම හිතනවා ඕගොල්ලෝ දැන් ඒ ප්‍රශ්නයට උත්තරේ සකස් කරගෙන ඇති. එහෙනම් වයස නිර්ණය කරලා තියෙන එක නිවැරදිද කියලා බලන්න. අර ගුරුවරයා ළමයාගෙන් අහනවා හොඳයි කියන්න බලන්න මොකක්ද මගේ වයස? ළමයා නැගිටලා කියනවා සර්ගේ වයස අවුරුදු 52ක්. දැන් ගුරුවරයා බලනවා මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම ගුරුවරයාගේ වයස 51යි මාස ගාන. දැන් ගුරුවරයාට හිතාගන්න බෑ කොහොමද මෙයා මේ මෙච්චර ආසන්න වශයෙන් මේ ක්‍රමයේ කිව්වේ මෙච්චර මේ පන්තියක මේ පොඩි ළමයෙක් එහෙම ගණිත ක්‍රමයක් හිතාගන්න බෑ. දැන් එයා අහනවා ඔබ ඊටාම නිවැරදි මම කැමති දැනගන්න මේ කොහොමද මේක මෙච්චර නිවැරදිව කිව්වේ? අතර මගේ වයස දැන් 52කට ආසන්නයි. ඔබ කොහොමද මේ උත්තරේ කිව්වේ? તો ළමයා උත්තරයක් දෙනවා. සර් මේක බොහොම සරලයි. එච්චර අමාරු කාරණයක් නෙමෙයි. මට අයියා කෙනෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 26යි. හැබැයි එයාට බාගෙට පිස්සු. අන්න ඒක තමයි එයා දීපු උත්තරේ. හොඳයි. එහෙමනම් එයත් සමගම
අපි බලමු අපි මේ සාකච්ඡා කරේ පළවෙනි දවසේ 2000 වසරේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රය අපි ඊළඟ වැඩසටහනේදී 2001 වසරේ ගණිතයේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ඔබ හැමතෙම මම හිතනවා දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉංජිනේරුවරයෙක් වීමට අවස්ථාව ලැබුණ නිසා මම සමහර විට ගණන්කාරයෙක් කියලා මට හිතෙනවා. ඔබලාටත් ඔබ සැමටත් ගණන්කාරයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්න ඒ අවශ්‍ය පසුබිම හදාගන්න උදව් කරන්න තමයි මට අවශ්‍ය තියෙන්නේ. මොකද ඔබ එහෙම උනන්දුවක් තියෙන නිසායි මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඔබට ඒ අවස්ථාව ලබා ගන්න ඉතින්ට යන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න මම සූදානම්. මම හිතනවා ඒකට අවශ්‍ය දැනුම අවබෝධය සහ පළපුරුද්ද මට තියෙනවා කියලා. වසර ගණනාවක උගන්ලා පළපුරුද්දකුත් එක්ක ඒ වගේම තාක්ෂණික පැත්තේ කාරණාත් එක්ක අපි ඉදිරියේදී කතා කරමු. මම කැමති මගේ ජීවිතයේ යම් යම් තොරතුරු ගැන කතා කරන්න. ඔබට සමහර විට මේ අධ්‍යාපනයේ ඉගෙනීමට ඒක පුල් වෙන්න පුළුවන්. ඒවා සමහර ඒවා මගේ ජීවිතේ සමහර ඒවා හපංකම්, තව සමහර ඒවා පුරසාරම් වෙන්න පුළුවන්. තවත් සමහර දේවල් මෝඩකම් වෙන්න පුළුවන්. එතකොට මේ හපංකම්, මෝඩකම්, පුරසාරම් සමහර ඒවා හපංකම්ද, මෝඩකම්ද, පුරසාරම්ද කියලා කියන්න බෑ. කියන්න බැරි දේවල්. ඒ වුණත් ඒ අත්දැකීම් ඔබට ඔබගේ ගමන් මගේදී අධ්‍යාපන ශාස්ත්‍රයේදී වගේම අනෙකුත් තැන්වලදී වඩා සාර්ථකත්වයට පත් වෙන්න උපකාර වෙයි. ඒ නිසා අපි හිතනවා මේ විෂය දැනුමත් එක්ක අනෙකුත් අත්දැකීම්නුත් එක්ක වඩා හොඳ අනාගතයට යමු වෙන්න ඔබට පුළුවන් වෙයි කියලා. හොඳයි එහෙමනම් අපි ලබන වැඩසටහනත් එක්ක හම්බ වෙලා මීට වඩා ඉක්මනින් මේ ප්‍රශ්න සාකච්ඡාවක් සිදු කරමු. එතෙක් ඔබ හැමතෙම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි.